ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. රූපවාහිනී කලන මිතුරු ගුවන්විදුලි කලන මිතුරු ශ්‍රද්ධා රූපවාහිනිය ලකරු ගුවන්විදුලිය එක්ව සමගාමී විකාශයක් විදිහට විවේකී ඉරිදා දවසේ පින්වත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාව පින්වත් ඔබට තිලින කරන්නට දායාද කරන්නටයි මේ විදිහට ශ්‍රද්ධා රූපවාහිනිය සජීවී මැදිරියේ සිට සුපින්වත් ඔබේ දෙනෙත් අභියසට දෙසවන් අද්දරට අප පැමිණ තිබෙන්නේ. කොරෝනා වෛරසය නිසාවෙන් ලෝකයක් රටක් අඩපණ වෙද්දී අපේ ජන ජීවිතේ වෙනස් වෙද්දී පන්සලට ඇවිල්ලා අසපුවට ඇවිල්ලා පින්කම්වල නියැලෙන්නට ධර්මයේ තුල බොහෝ දේ සිදු කරමින් සුවපත් වෙන්නට තිබෙන අවකාශයේ ඉඩහසර ඇහිරෙන්නට පටන් ගත්තා. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් මඟ පින්වීමෙන් කොරෝනා වෛරසය ආවත් සමගින්ම වැඩසටහන් ව්‍යුහයේ යම් වෙනසක් සිදු කරමින් මේ විදිහට පින්වත් ඔබට විවේකී ඉරිදා දවස දහම තුල පිහිටා කටයුතු කරන්නට ඉඩහසර අවස්ථාව උදා කර දෙන්නටයි ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන මෙලෙසින් පින්වත් ඔබට තිලින කරන්නට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය කටයුතු කරන්නේ. ඉතින් එවන් වූ සුපේෂල වැඩසටහනක එවන් වූ ධාර්මික පින්වත් වැඩසටහනක පින්වන්ත වැඩසටහනක තවත් එක් පියවරක් පින්වත් ඔබත් සමගින් එකතු වෙලා ඉදිරියට තබන්නටයි අප මෙලෙසින් සෝදානම් වෙන්නේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් ප්‍රතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉතාලියේ පදිංචි චාන්දනී දංගේ බන්දුල පද්මසිරි සමන්ත සදෙව් සාගරිකා රොඩ්රිගෝ දේදුණු ඉසුරි නුවන් ජානක චාමර සහ යුරේෂා යන පින්වත් කලන මිතුරු මිතුරියන් පිරිස විසින් පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ වැඩසටහනක් වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට දෙලොව සුවපත් භාවය උදෙසා අනන්ත පින්ඵල ඒ උදෙසා ඔබේ ජීවිතයට එකතු පහදු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්ම දානමය පින්කම වෙනුවෙන් ඔබ කැමති නම් දායකත්වයේ ලබා ගන්නට ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232 88 87 071 232 88 87 ඒ වගේම 0112 571 471 0112 571 471 යන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙලා තොරතුරු විමසන්නට. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මහමෙවුනාව භාවනාසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් උතුම් වූ ධර්මදේශනාව වෙනුවෙන් ධර්මාසනයට වැඩම කර සිටිනවා. ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් පාද වන්දනා කරමින් নমස්කාර පූර්වකව සදහම් දේශනාව වෙනුවෙන් පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය මෙත් සිතින් සෙනෙහසින් පින්වත් ඔබට ඔබේ ජීවිතයේ සුපහන් භාවය උදෙසා දෙලොව සුවපත් භාවය උදෙසා තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල දහම් දේශනාව පින්වත් ඔබට තිලින කරන්නට අපි ඔබ සැමටම මේ විදිහට ආරාධනා කරන ගමන් ඔබගේ අවසර පතන ගමන් පින්වත් ස්වාමින් වහන්සේට මේ මොහොතේ බොහොමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. පින්වත් ස්වාමීනි, තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කළා වූ නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අනුත්තරීයෝ ගම්බීර වූ ශ්‍රේ සද්ධර්මය මෙතෙන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙනෙහි කර දෙන හැටියට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි.
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමු කොටම අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සදහැවත් පින්වත්නි, අද දවසේත් මේ සවස් කාලේ ඔබ සූදානම් වෙන්නේ විවේකී ඉරිදා සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ලෝකේ පවතින කාලේ ලෝකේ පවතිද්දී වැඩ ඉන්නවා සිව්වනක් පිරිස. ඒ තමයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස. එතකොට මේ පැවිදි පිරිස හැටියට අයිති වෙනවා භික්ෂු සංඝයාත්, භික්ෂුණී සංඝයාත්. ඊළඟට ගිහි පිරිස හැටියට ශ්‍රාවකයන්ට අයිති වෙනවා උපාසක, උපාසිකා කියන පිරිස. ඉතින් අද දවසේ ඔබට මේ හවස් කාලේ ඉගෙන ගන්න ලැබෙන්නේ උපාසක කෙනෙකුගේ ජීවිත විස්තරයක්. ඒක මං හිතන්නේ ගිහි උපාසක උපාසිකා හැම දිනාටම වැදගත් වෙනවා. ඒ ගිහි උපාසක උපාසිකාවන්ගේ ජීවිත චරිතය, ජීවන චර්යාව, ඒ යුගයේ හිටපු උපාසකවරු තමන්ගේ ජීවිතේ බුද්ධ ශාසනයත් එක්ක සම්බන්ධව තිබුණේ කොයි විදිහටද කියන එක ඉගෙන ගන්නට මේ දේශනාවලින් අපිට අවස්ථාව තියෙනවා. අද දවසේ ඉගෙන ගන්න පින්වත්නි, අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතයේ විස්තරයක්. අනාථපිණ්ඩික සිටුතුමා සවැත් නුවර තමයි එතුමාගේ වාසය කරපු පළාත. එතකොට එතුමා ව්‍යාපාර කටයුතු කළේ සවැත් නුවරත් ව්‍යාපාර කටයුතු කරනවා, රජගහ නුවරටත් ඒ කාලේ ගිහින් තියෙනවා. ඇත්තටම නම අනාථපිණ්ඩික සිටුතුමාගේ මුල් කාලේ තිබිච්ච නම නෙවෙයි අනාථපිණ්ඩික කියලා කියන්නේ. මුල් කාලේ එතුමාට තිබිච්ච නම තමයි සුදත්ත. අනාථපිණ්ඩික කියන නම වැටුනේ පස්සේ කාලේ දානෙහි පූජා කිරීමට, දන්පැන් පිදීමට ඇලී සිටිපු නිසා. සංඝයාට පමණක් නෙවෙයි දුගී මගී යාචක ආදීන්ට පවා දානෙ නිතර දීපු නිසා තමයි ප්‍රසිද්ධ වුණේ අනාථපිණ්ඩික කියලා. ඉතින් අදටත් මං හිතන්නේ මේ බුද්ධ ශාසනයේ ඉන්න තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාව බොහෝ දෙනෙක් දන්නේ සුදත්ත සිටුතුමා කියලා කිව්වොත්. බොහෝ දෙනෙක් දන්නේ අනාථපිණ්ඩික සිටුතුමා කියලා කිව්වහම. එතකොට මේ සුදත්ත සිටුතුමා දවසක් රජගහ නුවරට ආවා එයාගේ ව්‍යාපාර කටයුතු වලට. ඉතින් රජගහ නුවරට ඇවිල්ලා එයා රජගහ නුවර සිටුතුමාගේ නිවසේ තමයි නවාතැන් අරගෙන හිටියේ. ව්‍යාපාර කටයුතු ඉවර කරලා හවස් කාලේ සිටුතුමාගේ නිවසේ කෑම කාලා හවස කතාබස් සාමාන්‍ය පිළිසඳර කතා බහ යද්දී මේ සිටුතුමාට අහන්න ලැබුණා රජගහ නුවර සිටුතුමාගෙන් ලෝකේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ උන්වහන්සේ ශාක්‍ය කුලේ නික්මිච්ච සුද්ධෝදන නම් වූ රජතුමාගේ පුත්‍ර රත්නය උන්වහන්සේ මේ ලෝකේ සියලු දුක් නසාලා දුක් සම්පූර්ණයෙන් ඡය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ ගුණ ප්‍රකටව තිබුණා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු
අනුත්තර වූ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධ භගවා කියන මේ ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ මේ රජගහ නුවරට වැඩම කරලා දැන් වැඩ ඉන්නවා කියලා අර රජගහ නුවර සිටුතුමාගෙන් සුදත්ත සිටුතුමාට ආන්න ලැබුණා. එතකොට පින්වත්නි මේ සුදත්ත සිටුතුමාට බුදුරජාණන් වහන්සේගේ නාමය ඇහෙනවත් සමගම ඇඟ කිලි පොලා ගියා. ඊළඟට ලොමු දහ ගැන්නුණා. ඊට පස්සේ සුදත්ත සිටුතුමාගේ ජීවිතයේ නොහිතපු දෙයක් ඒ අවස්ථාවේ එතුමාගේ ජීවිතයට සිද්ධ වුණා. එතුමා කවදාවත් හිතලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නාමය මේ වගේ ශ්‍රවණය කරද්දීවත් එයා එතුමාගේ ජීවිතයේ මෙහෙම සිද්ධියක් වෙයි කියලා. ඉතින් මේ සිටුතුමා ඇහුවා යාළුවී බුද්ධ කියලාමද කියන්නේ කියලා. ඔව් බුද්ධ කියලා කියන්නේ කිව්වා. ආපහු ඒ බුද්ධ කියලාමද කියන්නේ කියලා. ඔව් බුද්ධ කියලායි කියන්නේ කිව්වා. 3 වතාවක්ම ඇහුවා. ඊට පස්සේ ඇහුවා එහෙනම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් මුණ ගැහෙන්න බැරිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර සිටුතුමා කියනවා මේ වෙලාවේ මුණ ගැහෙන්න බෑ. හෙට උදේ පුළුවන් කිව්වා. මේක සුදුසු කාලේ නෙවෙයි හෙට උදේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් කිව්වා. හරි පුදුමයි. සුදත්ත සිටුතුමාගේ දැන් මෙයා ආවේ මේ රජගහ නුවරට ව්‍යාපාර කටයුතු වලට. නමුත් මෙයාගේ ජීවිතේට අහන්න ලැබුණේ බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. එතකොට මෙතුමා බුදුරජාණන් වහන්සේගේ නම අහලා බුදුරජාණන් වහන්සේට අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ තියෙනවා කියලා විතරයි අහන්න ලැබුණේ. එතකොට මේ කොටස පමණක් අහගෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පමණකින් අහගෙන බුදුරජාණන් වහන්සේගේ චිත්ත ප්‍රසාදය ඇති වුණා. හරි පුදුම එකක් ඒක. එයා ආපු ව්‍යාපාර කටයුතු නෙවෙයි යාට මතක් වුණේ. බුදුරජාණන් වහන්සේ ගැන අහදී මට දැන් බැරිද බුදුරජාණන් වහන්සේ බලන්න යන්න. මේ මොහොතේ යන්න බැරිද කියලා හිතුනේ. දැන් අපි කියමු අද කාලේ ව්‍යාපාර කටයුතු වලට පළාතකට කොහේ හරි ගිහපු කෙනෙකුට ආරංචි වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නවා කියලා අද මිනිස්සෙකුට ඇහුණොත් ඒ මිනිස්සයා කල්පනා කරන්නේ දැන් හෙට දාගත්ත වැඩේ තියෙනවා. ඒක කරලා ඉවරලා මං හවස් වෙලා යනවා කියලා. අද ඒකයි අද මිනිස්සයාගේ වෙනස. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණාට පස්සේ ඒ පින උපදිනවා. ඒකට කියනවා ශ්‍රද්ධාව නැමැති බීජය කියලා. අවස්ථානුකූලව පැලවෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව නැමැති බීජය මෙතුමාගේ සිතේ තිබිලා ඒක පැලවුණා. පැලවුණාට පස්සේ එයාගේ හිතේ වැඩ කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන විතරයි. දැන් එතනින් පස්සේ අර කතා බහ ඔක්කොම ඉවරුණා. එතුමා නින්දට ගියා. දැන් රාත්‍රී යන්න බෑ කිව්වනේ. එතුමා නින්දට ගිහිල්ලා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. නින්ද යන්නේ නැහැ. හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අරහත්ලු. ඒ කියන්නේ රාග ద్వේෂ මෝහ රහිත ජීවිතයක්. රාග ద్వේෂ මෝහ රහිත ජීවිතයක් මොන විදිහට තියෙන්නේ නැද්ද? රාග ద్వේෂ මෝහ නැත්තම් උන්වහන්සේගේ හිත කොයිතරම් සැහැල්ලු වෙන්නේ නැද්ද? කොච්චර නිවිච්ච ජීවිතයක් වෙන්නේ නැද්ද? රාගයක් නැහැ කියන්නේ මේ ලෝකෙත් එක්ක උන්වහන්සේගේ සම්බන්ධයක් නැහැනේ. ද්වේෂයක් නැහැ කියන්නේ මේ ලෝකෙත් එක්ක උන්වහන්සේගේ සම්බන්ධයක් නැහැනේ. මෝහයක් නැහැ කියන්නේ උන්වහන්සේගේ මේ ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැහැනේ. ඒ වනි මේ ලෝකෙන් වෙනස් වෙච්ච උත්මයේගේ ජීවිත චරිතය කොයි විදිහේ වෙන්නේ නැද්ද? ඒ උත්මයාගේ අවබෝධය මොන වගේ වෙන්නේ නැද්ද? ඒ උත්මයා මොන වගේ රූපයක් දරන කෙනෙක් වෙන්නේ නැද්ද කියලා දැන් බුදුරජාණන් වහන්සේ ගැනම මෙනෙහි වෙවි තියෙනවා. වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ. පහවදා කරන්න තිබිච්ච බිස්නස් මතක් වෙන්නේ නැහැ. එදා භාග්‍යතුන් වහන්සේම මෙනෙහි කර කර ඇඳේ හාන්සිලා ඉන්න. දැන් මෙයාට කවුරුත් භාවනා කරන්න උගන්වලා නැහැ. බණ කියලා දීලා නැහැ. ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ඉන්නවා. හරි පුදුමයි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි වෙද්දී හිත පිහිටන්නේ කුසල් අරමුණකනේ. බුද්ධානුස්සතිය හිත පිහිටියා. බුද්ධානුස්සතිය මෙනෙහි කර කර හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වුණා. බුද්ධානුස්සති සමාධියට හිත දැසගත්තා. වටේ පිටේ දැන් රැහැ කරුවලයි. නමුත් මෙයාගේ හිතේ ආලෝක සංඥාව ඉපදුණා. බුද්ධානුස්සති සමාධිය මෙනෙහි කරලා.
ඊට පස්සේ දැන් මෙයා ඇස්සරලා බලද්දී හොඳට ආලෝකය තියෙනවා. මෙයා හිතුවේ දැන් මේ රෑ 5 වෙලා ගිහිල්ලා උදේ අරුණ වැටිලා තමයි මේ එළිය වැටෙන්නේ. මේ මට මේ පේන්නේ කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ නැගිටලා මම ගෙදරින් එළියට බැහැලා පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන. භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන පිටත් වෙලා ගියා. දැන් සමහර විට මේක වෙන්න ඇත්තේ රෑ 5 වෙලා පාන්දර හරිය කිට්ටු වෙලා වෙන්න ඇති. ඊට පස්සේ දැන් පිටත් වෙලා යද්දී නගරේ දොරටු දෙවිවරු විසින් ඇරලා විවෘත කළා. පින්බලේ. හරි පුදුමයි. ඉතින් අද කාලේ පින්වත්නි මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නේ හරි චෛත්‍ය රාජාණන් වහන්සේ නම බැහැ දකින්නේ හරි යනකොට යන්න හිතද්දී එක එක කරදර බාධාමනේ වැඩි. මේ පින්බලේ බලන්න හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යද්දී නගරේ දොරටු ඇරලා පිටත් වෙලා ගියා තනියෙන්. ඒ වෙලාවේ මිනිස්සු කවුරුත් නැහැ. මෙයා අර බුද්ධානුස්සතිය මෙනෙහි කර කර යනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මොන වගේ වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක් වෙන්නේ නැද්ද කියලා කල්පනා කර කර යද්දී බුදුරජාණන් වහන්සේ ගුණ ගැන සිහි කර කර යද්දී දැන් මෙයා එක තැනකින් යන්න සිද්ධ වුණා සොහනක් ළඟ. එතනදී මෙයාගේ හිත තිගැස්සුණා. තිගැස්සිලා අර සමාධිමත් ස්වභාවය නැති වෙලා ගිහිල්ලා සාමාන්‍ය ස්වභාවයට හිතපත් වුණා. එතකොටම වටේ කරවල වුණා. කරවල වෙද්දී ආකාශයෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා ඒ දෙවි කෙනා මේ සිටුතුමාට ඇහෙන ගාතාවක් කියනවා. හරිම ලස්සනයි. සතං හත්ති සතං අස්සා සතං අස්ස තරී රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පදවීතිහාරස්ස කලං නාගති සෝලසින්. ඒ ගාථාවේ තේරුම තමයි සතං හත්ති හස්තියෙන් 100ක් ලැබුණත් සතං අස්ස අස්සයෝ 100ක් ලැබුණත් සතං අස්ස තරීරත වෙලඹුන් යදු අසුරත 100ක් ලැබුණත් සතං කඤ්ඤා සහස්සා නියාමුක්ත මණිකොණ්ඩලා මිනිගොඩොල් අබරණ වලින් සැරසිච්ච ශාස්ත්‍රීය කන්‍යාව ලක්ෂයක් ලැබුණත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන පියවරක් වටිනවා කියනවා. අර සියලුම දේ ලැබිලත් ඒකෙන් 16 එකක්වත් වටින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න යන පියවරෙන් 16 එකක්වත් වටින්නේ නැහැ කියනවා. අච්චර වස්තු ලැබිලා. එතකොට ඒ කාලේ තිබිච්ච වටිනම දේවල් නේ පින්නත් නැත්තු අශ්ව රත ශාස්ත්‍රීය කන්‍යාව කියන්නේ ඒ කාලේ මනුස්ස ලෝකේ මනුස්සයන්ට තියෙන වටිනම දේවල්. ඒවා තරම් ලැබිලත් වටින්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන පියවරක් තියෙනවා නම් ඒ පියවර වටිනවා කිව්වා අර සියල්ලටම වඩා. එතකොට මේ ගාථාවේ හිතේ මෙයාගේ හිත ආපහු සමාධියටපත් වුණා. ආපහු ආලෝකේ පහළ වුණා පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ උපාසකතුමා ඉන්න විස්තරේ. භාග්‍යවතුන් වහන්සේ ගස් සෙවණක එලි මහණේ වැඩ ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඈත සිටම දකිද්දී බුදුරජාණන් වහන්සේ ඇමතුවා සුදත්ත මෙහෙ එන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම මෙයාගේ චිත්ත ප්‍රසාදය තියලා හිත පැහැදුනා. මේ තමයි බුදුරජාණන් වහන්සේ. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ. මම හොයාගෙන ආපු බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්නේ කියලා. ගිහිල්ලා දිග ඇදිලා වන්දනා කළා. සිරිපතුල් සිඹලා වන්දනා කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වනාහි ශ්‍රාවකයා වෙමි. ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රූ වෙනසේක කියලා වන්දනා කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. එදා අනාථපිණ්ඩික සිටුතුමා ඒ ධර්මය අහලා සෝතාපන්න ඵලයේ පිහිටියා. දැන් බලන්න පින්නත්නි මේ යුගයේ තිබිච්ච මිනිසුන්ගේ වෙනස. දැන් එයා ආපු අරමුණ වෙන එකක් රජගහනුවරට. ඊට පස්සේ අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ ගැන. භාග්‍යවතුන් වහන්සේ ගැන අහලා මේ ඕරා කීපයක් ඇතුළත බුද්ධානුස්සතිය තනියෙන් මෙනෙහි කරගෙන සමාධිය ඇති කරගෙන සමාධි බලෙන් රාත්‍රී ආලෝක සංඥාවක් උපද්දවගෙන ඇවිදගෙන යනවා. ඉතින් අද කාලේ මිනිස්සුන්ට එහෙම හැකියාව තියනවාද කියන එක අපිට හිතන්න අමාරුයි. ඒ යුගයේ හරි පුදුමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඉදාම සෝතාපන්න ඵලයටපත් වුණා. ඊට පස්සේ දැන් මෙතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් චිත්ත ප්‍රසාදේ බොහොම ඇති වෙලා මෙතුමාට ආසාවක් ඇති වුණා. සවැත් නුවරටත් භාග්‍යවතුන් වහන්සේ වඩම්ම ගන්න තියෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට වැඩින රජගහනුවර. ඉතින් මෙතුමාට ආසයි තුන සවැත් නුවරට වැඩම ගන්න. සවැත් නුවරට පිටත් වෙලා මෙයා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විහාරයක් හදන්න ඕනේ. කොහෙද විහාරය හදන්නේ? ලස්සනම තැන හොයන්න ඕනේ කියලා මේ සවැත් නුවර ඒ වෙනකොට තිබිච්ච ලස්සනම උද්‍යානයේ රොයල් පාර්ක් එකක් තිබුණා. ඒ තමයි ජේත කියන රාජකුමාරයාගේ උද්‍යානය. මේක තමයි මං බුදුරජාණන් වහන්සේට විහාරය හදන්න ඕනේ කියලා ජේත කුමාරයා හම් වෙන්න ගියා. ගිහිල්ලා ඉවරලා කිව්වා රාජකුමාරේ ඔබතුමා කීයක් වගේ මුදලකට මේ ඔබතුමාගේ උද්‍යානයේ මේ විකුණන්න කැමතිද කියලා. කිව්වා නෑ රජතුමා මේ සිටුතුමනි මගේ එහෙම අදහසක් නෑ කිව්වා. මේ උද්‍යානයේ විකුණන අදහසක් මගේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ රාජකුමාරේ මට අත්‍යවශ්‍ය කාරණාවකට මේ උද්‍යානය මට දෙන්න ඔබතුමා ඉල්ලන්නේ කොච්චරද මං ඒ ගාණ ගෙවනවා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ සිටුතුමනි මං මේ උද්‍යානය විකුණන්නේ නෑ මේක මට වටිනවා කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ එහෙම කියන්න එපා යාළුවේ. මේක මගේ ජීවිතේ හා සම අත්‍යවශ්‍ය කටයුත්තක් කිව්වා. ඒ නිසා මට දෙන්න කිව්වා. මෙහෙම දැන් පෙරත් කරද්දි ජේත කුමාරයා කිව්වා නෑ මේකේ රං කහවණු ඇතිරුවක් මම දෙන්නේ නෑ කිව්වා. ඒ කියන්නේ තරම්ම වටින තැනක් ඒක. එතකොට සිටුතුමා කිව්වා හරි මම මේ ඉඩම ගත්තා කියලා නැගිටලා පිටත් වුණා. පිටත් වෙලා දැන් තමන්ගේ භාණ්ඩාගාරය ඇරලා ඒ භාණ්ඩාගාරවල තියෙන රං කහවණු ගැල්වල පටවගෙන කරත්තවල පටවගෙන අරන් එනවා. අරන් ඇවිල්ලා රං කහවණු ගෑවෙන ගානට තියලා සම්පූර්ණ අර ජේත කුමාරයාගේ උද්‍යානයේ විශාල අකර ගානක් වෙන ලොකු උද්‍යානයේ රං කහවණු වතුර නොබිම බලන්න එතකොට ලෝභකම අහලකනේ. අපිට හිතා ගන්න බෑ දැන් පින්නත් රං කහවණුවා කියන්නේ අද කාලේ මේ රුපියල් දෙකක් වගේ නෙමෙයි. විශාල මුදලක් අද කාලේ ඒක ගාණින් කියන්න බෑ කොච්චරද කියලා. ඒ කාලේ රං කහවණුවක් කියලා කියන්නේ රං කහවණුවක් තියෙන මිනිසෙකුත් යම්කිසි ධනවත් පුද්ගලයෙක්. ඒච්චර වටිනවා රං කහවණු. එතකොට මේ වගේ රං කහවණු එකින් එක ගෑවෙන්න පොළොවේ අතුරලා සම්පූර්ණම රං කහවණු ගබඩා වලින් දිගටම ගේනවා දැන්. ගෙනලා අර විශාල ඉඩමේ හැමතැනම රං කහවණු ඇතිරෙව්වා. අතුරගෙන යද්දි දැන් ජේත කුමාරයාට ආරංචි වුණා මෙන්න මෙහෙම සිටුතුමා වැඩක් කරනවා කියලා. ජේත කුමාරයා අනික ආවා. එනකොට රජුරුවන්ගේ තිබිච්ච සියලුම භාණ්ඩාගාරවල රං කහවණු ගෙනලා අතුරලා ඉවරයි. තව කොටසක් ඉතිරි වෙලා. දැන් බලන්න එතකොට රජුරුවන් කියලා කොටසක් ඉතිරි මේ සිටුතුමාට කියලා කොටසක් ඉතිරි කරගන්නේ නැහැ. හරිම පුදුම ජීවිතයක් ඒක. ඊට පස්සේ දැන් ජේත කුමාරයා ඇවිල්ලා ඇහුවා සිටුතුමනි මොකද්ද මේ කරන වැඩේ කියලා. මෙච්චරම මේ ඉඩම ගන්න තරම් ඔබතුමාට මෙච්චර වටිනාකමක් වෙන්න මොකද්ද හේතුව කියලා ඇහුවා. කිව්වා මේ රාජකුමාරය මම මේ උයන ගන්නේ මට පරිභෝග කරන්න නෙමෙයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ ලෝකේ පහළ වෙලා. ශ්‍රාවක සංගරුවන ලෝකේ පහළ වෙලා. තුනුරුවන උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා සංඝ රත්නයේ උදෙසා විහාර ආරාමයක් කරන්න. භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නයි මම මෙතන මේ ඉඩම ගන්නේ කිව්වා. ජේත කුමාරයා කිව්වා හරි යාළුවේ. එහෙනම් කමක් නැහැ. මේ මදි වෙච්ච කොටස මගේ නාමයෙන් මම පූජා කරන්නම් කිව්වා. අර රං කහවණු ඉතුරුන් බැරි වුණානේ කොටස. හැබැයි මගේ නම ඔබතුමා හදන ආරාමයට තියන්න ඕනේ කිව්වා. ඒකට කැමති වුණා. ඊට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ සිටුතුමා ජේතවනාරාමය නිර්මාණය කරලා නම තිබ්බේ ජේතවනාරාමය කියලා අර ජේත කුමාරයාගේ නාමයෙන් කොටසක්. එතකොට පස්සේ කාලේ ওই සූත්‍ර දේශනා සංගායනා කරද්දී රහතන් වහන්සේලා ඇතුල් කළ තියෙනවානේ සාවත්තියන් විහෙරති ජේතවනි අනාථපිණ්ඩිකසාරාමී කියලා. ඒක අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරපු විහාරය කියලා බුදුරජාණන් සූත්‍ර දේශනාවල තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ ගැන සංඝයා ගැන උපස්ථාන කිරීම ගැන සෑහෙන කල්පනා කරන. ඒකම තමයි දිගටම. මෙයාගේ ව්‍යාපාර කටයුතු කරන අතරේ මෙයාගේ ප්‍රධාන අරමුණ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන, සංඝ උපස්ථාන ගැන, බුද්ධ උපස්ථාන ගැන. ඉතින් බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක බවටත් පත් වුණා.
ගෙහි උපස්ථායක අතරින් අග්‍ර උපස්ථායක බවට පත් වුණේ අනාථපිණ්ඩික සිටුතුමා. එතකොට මේතුමා සෝතාපන්න ශ්‍රාවකයෙක්. ඊට පස්සේ දැන් මෙයාගේ කාලය කෙමින් කෙමින් ගෙවිලා ගියා. වයසට ගියා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා දැන් අන්තිම කාලේ මරණ ආසන්න වුණා. අසනීප වෙලා. මරණාසන්න වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල ජේතවනාරාමේ වැඩ ඉන්නවා. සිටුතුමා ඇඳේ වැටිලා දැන් මරණාසන්න අවස්ථාවටපත් වෙලා එක පුරුෂයෙක්ට කතා කරලා කිව්වා එම්බා පුරුෂය මෙහෙ ඉන්න. ඔබ දැන් යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා මගේ නමින් භාග්‍යතුන් වහන්සේගේ සිරිපාපත්මේ වන්දනා කරන්න මේ අනාථපිණ්ඩික සිටුතුමා වඳිනවා කියලා. ඉතින් පුරුෂය ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා සිටින්න ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමා රෝගාතුර වෙන්නේ බොහෝ දුක්ඛිත වෙන්නේ බලවත් රෝගයට පත් වෙලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපාපත්මය මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ නාමයෙන් වඳින්නේ කියලා වන්දනා කරලා ඊළඟට පිටත් වෙන්න කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පා කමල් සිරසෙන් වඳින්න කිව්වා. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ වන්දනාවයි කියලා. ඉතින් කියන්න කිව්වා අනාථපිණ්ඩික ගෘහපතිතුමා බොහෝ රෝගීව සිටින්නේ. දුකටපත් වෙලා ගිලන්ව ඉන්නේ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අනුකම්පාව උපදවාගෙන අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩිනවා නම් ඊටාම නෙමෙයි කියලා ආරාධනා කරන්න කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් අර පුරුෂයා ගිහිල්ලා සාරිපුත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා දැනුම් දුන්නා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වන්දනා කරලා කිව්වා ස්වාමීනි අනාථපිණ්ඩික ගෘහපතිතුමාගේ නිවසට වඩිනසේක්වා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිස්සද්දව යැරෙන් පිළි අරගෙන සිවුරු පුරවාගෙන පාත්‍රයේත් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අනාථපිණ්ඩික ගෘහපතිතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කරලා එතකොට දැන් අනාථපිණ්ඩික සිටුතුමා ඒ ඇඳේ හාන්සි වෙලා බොහොම අමාරුවෙන් ඉන්නවා. ඊට පස්සේ ගෘහපතිතුමාගෙන් අහනවා ගෘහපතියේ කොහොමද ඔබට ඉවස යපෙන්න පුළුවන්ද? කච්චිතේ ගහපති කමනීය. ගෘහපති කොහොමද ඉවස ගන්න පුළුවන්ද කියලා. කච්චි යාපනීය පහසුවෙන් යැපෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ආහාර පානීයම ගන්න පුළුවන්ද කියලා. කච්චි දුක්ඛ වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති. මේ දුක් වේදනා වැඩිවීම අඩුවීමක් මිසක් වැඩිවීමක් නෑ නේද කියලා. අඩුවීමක්ම තියෙනවනේ දකින්න තියෙන වැඩිවීමක් නෙවෙයිනේ කියලා. කියනවා සාරිපුත්තයන් වහන්සේ මට ඉවසන්න අමාරුයි. ස්වාමීනි මට යැපෙන්නත් අමාරුයි ආහාර පාන ආදී මේ ශරීරයට අහන්නේ නැහැ දැන්. මේ ශරීරේ දුක් වේදනා ගොඩාක් තියෙනවා. ස්වාමීනි වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් දකින්න නැහැ. දැන් පින්වත්නි මේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච ශ්‍රාවකෙක්. මේ විස්තරින් අපිට තේරෙනවා සාමාන්‍ය මරණාසන්න වේදනාව කියන එක අපිට දරා ගන්න අමාරුයි. මොකද අපේ ජීවිතේ යම් දවසක අපි මරණාසන්න වේදනාව විඳින්න සිද්ධ වෙනවා. එදාට මෙන්න මේ වගේ වේදනා අපේ ජීවිතවල අපිට අත්දකින්න සිද්ධ වෙයි. කියනවා ස්වාමීනි මේ මගේ ශරීරයේ තියෙන වේදනාව මෙන්න මේ වගේ එකක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් තියුණු ආයුධයක් අරගෙන මේ හිසට එක දිගට පහර දෙනවා වගේ. ස්වාමීනි මගේ මේ හිස් මුදුන වාතයෙන් පෙළෙනවා. ස්වාමීනි මට මේක දරා ගන්න අමාරුයි. ඉවසන්න අමාරුයි. යැපෙන්න අමාරුයි. මේක එන්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් දකින්න නෑනේ. කියන ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ශක්ති සම්පන්න පුරුෂයෙක් දැඩි වරපටක් අරගෙන මේ හිසේ වෙලලා ඒ වෙලුම් තිරින්ග දාලා තද කරනවා වගේ. ස්වාමීනි මේ හිසේ කැක්කුම ස්වාමීනි බලවත්ව මේ හිසේ කැක්කුමක් තියෙනවා. මේක ඉන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මට ඉවස ගන්න අමාරුයි ස්වාමීනි. යැපෙන්න අමාරුයි. මේක වැඩි වීමක් මිසක් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඒක මේ වගේ එකක්. අරක් මරන මිනිසෙක් ගව ඝාතකෙක්
ඒ හරක්ගේ ගිරි කපන කැත්ත අරන් ඇවිල්ලා මගේ කුස කැත්තකින් කපනවා වගේ. ස්වාමීනි මේ ශරීරයේ කුසේ ඇතිවෙච්ච වේදනාව මේ වාතයෙන් කුස කීතු කීතු කරනවා වගේ. ස්වාමීනි මට ඉවසන්න අමාරුයි. යැපෙන්න අමාරුයි. වැඩි වෙනවා මිසක් අඩුවීමක් දකින්න නැහැ. දැන් පින්වත්නි අද කාලේ මරණාසන්න ලෙඩුන්ටත් මේ වගේ වේදනා දැනෙනවා ඇති. අද කාලේ ලෙඩුන්ට මේ වගේ වේදනා දැනෙති. ඒක කියා වචනින් කියා ගන්න තරම් එයාට සිහියක් නැහැ. හරි පුදුමයි. අදත් මේ වගේ මරණාසන්න වේදනාව මිනිස්සු විඳිනවා. ඊට පස්සේ කියන ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේක මේ වගේ එකක්. බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා දුර්වල පුරුෂයෙක් අල්ලගෙන ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ මේ ශරීරයේ හාත්පස විශාල බලවත් කයේ දැවිල්ලක් තියෙනවා කිව්වා. ස්වාමීනි ඉවසන්න අමාරුයි. මේ කයේ ඇති වෙන දැවිල්ල වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් පේන්නේ නැහැ කිව්වා. දැන් බලන්න එතකොට මේ තුමා පහසුවෙන් ඉන්න අවස්ථාවක් නෙමෙයි. ගොඩාක් දුකටපත් වෙලා බලවත් වේදනා සහිතව මරණාසන්න වේදනාවල ඉන්නේ. දැන් පින්නත්නි අපේ ජීවිතයේ අපේ ශරීර උනත් යම් දවසක මේ අපිට පේන ඇස් දෙක වෙනස් වෙනවා. කන් දෙක වෙනස් වෙනවා. නාසය වෙනස් වෙනවා. දිව වෙනස් වෙලා යනවා. ශරීරය වෙනස් වෙලා යනවා. ඊට පස්සේ මේ ශරීරයේ අභ්‍යන්තර තියෙනවා නම් වකුගඩු, හදවත, ආත්මාව, පෙනාලු ආදී මේ ඉන්ද්‍රියන් ඔක්කොම අකර්මණ්‍ය වෙනවා. වාතයෙන් කුස පෙළනවා. එතකොට මේ වගේ අවස්ථාවල සාමාන්‍ය මිනිසෙකුට මේ වේදනාව දරා ගන්න බෑ. එතකොට දැන් අනාථපිණ්ඩික සිටුතුමා මේ විස්තරේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කිව්වට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කරන ලස්සන බෙහෙතක් මෙතන තියෙනවා. ඒ බෙහෙත කරන්නේ ශරීරයට නෙමෙයි. ඒ බෙහෙත දෙන්නේ මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ අභ්‍යන්තරයේ ජීවිතයේ චිත්තසංතානයට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අද කාලේ නම් පින්නත් මේ වගේ කෙනෙකුට අපි සාමාන්‍යයෙන් පින සිහි කරවන්න පුළුවන්. පිරිත් කියන්න පුළුවන්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වගේ දෙයක් නෙවෙයි යුගයේ කරලා තියෙන. හරි මහත්පසින් වෙනස් දෙයක්. ගැඹුරු විදර්ශනා දහම් කතාවක්. මේ සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා. කියන ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහට හික්මිය යුතුයි කියලා. ගෘහපතිය ඔබ හිතන්න මං මේ ඇසට බැඳින්නේ නැහැ කියලා හිතන්න. මගේ විඥානය ඇස ඇසුරු කරගත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. ඒ වගේම ගෘහපතිය මේ විදිහට හික්මෙන්න. මම මේ කනට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. කනට බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ඊළඟට කියන ගෘහපතිය මම නාසයට බැඳෙන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. නාසයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා සිහි කරන්න කිව්වා. ගෘහපතිය මම දිවට බැඳෙන්නේ නැහැ කියලා සිහි කරන්න කිව්වා. දිවට බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා සිහි කරන්න කිව්වා. ගෘහපතිය හිතන්න කියනවා මම මේ ශරීරයට බැඳෙන්නේ නැහැ කියලා. ශරීරයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. මම මේ මනසට බැඳෙන්නේ නැහැ කියලා සිහි කරන්න. මනසට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා මෙනෙහි කරන්න කිව්වා. එතකොට මොනවද මේ කිව්වේ? ආධ්‍යාත්මික ආයතන 6 ගැන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේවාට තමන්ගේ සිත බැඳිලා පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. දැන් මේ පින්වත්නි බණ කියන්නේ මේ ධර්ම දේශනාවකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කෙනෙකුට නෙමෙයි. මේ මරණාසන්න ලෙඩෙකුට. ඊට පස්සේ කියනවා සාරිපුත්තයන් වහන්සේ ගෘහපති ඔබ මේ විදිහට හික්මෙන්න කිව්වා. මම රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. රූපයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මම ශබ්දයට බැඳෙන්නේ නැහැ. ශබ්දයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මම ගඳ සුවඳට බැඳෙන්නේ නැහැ. ගඳ සුවඳට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මම රසයට බැඳෙන්නේ නැහැ. රසයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මම කයේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. මම මනසට දැනෙන අරමුණු වලට බැඳෙන්නේ නැහැ. අරමුණු වලට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා.
මේ කිව්වේ පින්වත්නි බාහිර ආයතන 6. දැන් තියෙනවා ආධ්‍යාත්මික ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඊළඟට බාහිර ආයතන 6 තමයි ඇසට පෙනෙන රූප, ඊළඟට ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. මේවාට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මනට කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද කරන්නේ මේ බාහිර ලෝකෙත් එක්ක තියෙන මේ තෘෂ්ණා සහගත බන්ධනේ දුරු කරන්නනේ. එතකොට මේ සෝතාපන්න ශ්‍රාවකයෙකුට මේ ධම් කතාව කරන්නේ අරහත් ඵලයේ හික්මවන්න, අරහත් මාර්ගයේ හික්මවන්න. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේ නමක් හිතන හැටි තමයි මේ විස්තර කරන්නේ. ඊළඟට කියනවා ගෘහපතිය මේ විදිහට හික්මෙන්න. මම ඇසේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. ඇසේ විඥාණය අසුරු කරගත් විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ඊළඟට කියනවා කනේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. ඊළඟට නාසයේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. දිවේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. මනෝ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. මේ සයාකාර විඥාණය අසුරු කරගත්ත සිතුවිලි මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. එතකොට විඥාන කාය 6 ගැනත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා මේ විඥානය ගැන අසුරු කරගෙන මේ සිතුවිලි පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට කියනවා ගෘහපතිය ඔබ මේ විදිහට හික්මෙන්න කියලා. ගෘහපතිය ඔබ හික්මෙන්න ඇසේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා. ඇසේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඇසේ ස්පර්ශය කියන්නේ මොකද්ද පින්වත්නි? ඔබ බොහෝ කොට ධර්මය අහලා තියෙන නිසා දන්නවා ඇති. ඇසේ ස්පර්ශය කියලා කියන්නේ ඇසත් රූපයත් විඥානය එකතු වුනහම ඇසේ ස්පර්ශයයි. එතකොට ඒක පාලි වචනයෙන් තියෙනවා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇසත් රූපයත් නිසා උපදිනවා ඇසේ විඥානය. ඊළඟට තියෙනවා තින්නම් සංගති පස්සෝ. ඔය ඇසත් රූපයත් විඥානයත් කියන තුනේ එකතුවට කියනවා විඥානය කියලා. එතකොට මේ ස්පර්ශය කියලා. ඇසත් රූපයත් විඥානයත් කියන තුනේ එකතුවට කියන්නේ ස්පර්ශය. එතකොට මේක පැහැදිලි කරගන්න ඕනේ. සමහර අය හිතාගෙන ඇසත් රූපයත් විඥානයත් නිසා හටගන්නේ ස්පර්ශය කියලා. එතකොට එහෙම නෙවෙයි තියෙන විස්තරේ. ඇසත් රූපයත් විඥානයත් එකතු වුණාට පස්සේ ඒ එකතු වීමට කියන්නේ ස්පර්ශය කියලා. ඒක පැහැදිලි කරගන්න ඕනේ. එතකොට ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඇසේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට දේශනා කළා ගෘහපතිය ඔබ හික්මෙන්න කනේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා. කනේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ගෘහපතිය ඔබ හික්මෙන්න මම නාසයේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා. නාසයේ ස්පර්ශයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ගෘහපතිය ඔබ හික්මෙන්න දිවේ ස්පර්ශයට මම බැඳින්නේ නැහැ කියලා. දිවේ ස්පර්ශයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ ස්පර්ශයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මනසේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. මනසේ ස්පර්ශයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. එතකොට මේ දේශනා කලේ පින්වත්නි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6 යට ගන්න ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ කොච්චර ගම්බීර දහම් කතාවක්ද මේ මරණාසන්න ලෙඩෙකුට අහන්න ලැබෙන්නේ. එතකොට මේ ධර්ම කතාව තේරුම් ගන්න තරම් සිහිනුවණක්, කල්පනාවක්, ප්‍රඥාවක් ඒ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට තියෙන්න බෑ. ඉතින් ඒ යුගයේ ඒ වගේ කතාවක් අහන්න ලැබෙනවා. නමුත් අද කාලේ මිනිස්සුන්ට මෙවැනි දහම් කතාවක් අහන්න තරම් චිත්ත ශක්තියක්, ඒ වගේම මෝරපු නුවණක් අද මිනිස්සයාට නැහැ. බොහෝ විට මරණාසන්න ලෙඩ බලන්න යන්නේ අපි පිරිත් ටිකක් කියලා යන්නේ මිසක් දහම් කතාවක් කරන්න හිතාගෙන නෙමෙයි. බොහෝ විට එයාට සිහිය නැහැ. ඊළඟට සමහර විට කරපු පිනත් දහමක්වත් මෙනෙහි කරගන්න බෑ. ඉතින් ඒ තරම්ම අද කාලේ මරණාසන්න ලෙඩ බොහොම දුබලයි. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමාට ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ගෘහපතිය මේ විදිහට හික්මෙන්න.
මං ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න. දැන් ඇහි ස්පර්ශය නිසා හට ගන්නවනේ පින්වත්නි. ඇහෙන් රූපයක් දැකලා විඥානය එකතු වෙලා ඒක එකතු වීමට කියන ස්පර්ශය කියලා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හට ගන්න විඳීම. එතකොට මේ විඳීම සැප විඳීමක් වෙන්නත් පුළුවන්. දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. උපේක්ෂාවක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න කිව්වා. ඊළඟට කනේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න කිව්වා. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න කිව්වා. දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න. කය ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න. මනසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න. මේ විඳීම් වලට අනුව මගේ සිතුවිලි මගේ විඥානය පවත්වන්නේ නැහැ කියලා ඉක්මෙන්න කිව්වා. එතකොට බලන්න පින්වත්නි මේ ලෝකයේත් එක්ක තියෙන බන්ධනේ මේ විඥානයත් එක්ක සම්බන්ධ වෙලා අපි සිතුවිලි රටාව පවත්වන්නේ මේවත් එක්කනේ. දැන් ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගඳ සුවඳත් දිවත් රසයත් ඊළඟට කයත් පහසත් මනසත් අරමුණුත් කියන මේවා තමයි අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන විදිහ. ඇහැට පේන රූපෙත් එක්ක කනට ඇහෙන ශබ්දයත් එක්ක නාසයට දැනෙන ගඳ සුවඳත් එක්ක දිවට දැනෙන රසයත් එක්ක කයට දැනෙන පහසත් එක්ක හිතට දැනෙන සිතුවිලිත් එක්ක තමයි අපි මේ ලෝකේ ගනුදෙනුව කරන්නේ. එතකොට මේ ගනුදෙනුව කරද්දී අපේ හිතේ පෝෂණය වෙනවනේ තෘෂ්ණාව. ඉතින් මේවත් එක්ක තියෙන බන්ධනේ හිත අයින් කරන හැටි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන මේ විදර්ශනා කතාවෙන් කියලා දෙන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න දැන් වෙනත් පරියායකින් ආයෙත් දහම් කතාව කරගෙන යනවා. කියන ගෘහපති උඹ මේ විදිහට ඉක්මෙන්න. දැන් ඔන්න මේ ආයතන 6 ගැන කරපු විග්‍රහය ඉවරයි. කියන ගෘහපති ඔබ හිතන්න පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න. මගේ විඥානයේ පඨවි ධාතුව ඇසුරු කරගත්ත දෙයක් බවට පත් වෙන්නේ නැහැ කියලා ඉක්මෙන්න කිව්වා. පඨවි ධාතුව කියන්නේ මොනවද? පඨවි ධාතුව කියලා කියන්නේ පින්වත්නි මේ ගොරෝසු ස්වභාවයෙන් යුක්ත දේවල් වලට, පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දේවල් වලට. මේ ශරීරය ගත්තොත් එහෙම තියෙනවා කේස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, ගලඹු, බඩදිය, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, මොළය ආදී මේ කොටස්. එතකොට ඒවා තමයි අභ්‍යන්තර පඨවි ධාතු. මෙහිවාට බැඳුණු සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට කියනවා ගෘහපති ඔබ හික්මෙන්න ආපෝ ධාතුවට බැඳින්නේ නැහැ කියලා. ආපෝ ධාතුව කියලා කියන්නේ මේ වැగిරිලා යන ස්වභාවයෙන් යුතු දේවල්. ඊතසෙම සරවාදී දේවල්. එතකොට මේවාට බැඳෙන සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ගෘහපති ඊළඟට හික්මෙන්න තේජෝ ධාතුවට බැඳින්නේ නැහැ කියලා. ඒ කියන්නේ උණුසුම් ස්වභාවයට. මේ උණුසුමට බැඳිච්ච සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට කියනවා ගෘහපති ඔබ හික්මෙන්න වායෝ ධාතුවට බැඳින්නේ නැහැ කියලා. වායෝ ධාතුව හා බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට කියනවා ගෘහපතිය ආකාශ ධාතුවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ආකාශ ධාතුව කියලා කියන්නේ මේ ඉඩකඩ. ඒ කියන්නේ මේ ශරීරේ වුණත් ඉඩකඩ තියෙනවානේ. අපි ගත්තොත් කන් සිදුර, නාස් සිදුර, ඊට පස්සේ මුඛ සිදුර. මේ වගේ ශරීරේ ඉඩකඩ තියෙනවා. එතකොට ඒ ඉඩකඩටත් අපේ හිතේ බැඳීමක් තියෙනවා කියන්නේ. මේ වගේ ආකාශ ධාතුවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ ආකාශ ධාතුව හා බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මං විඥාන ධාතුවට බැඳින්නෙත් නැහැ කියලා හික්මෙන්න. විඥාන ධාතුව හා බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. එතකොට මේ ධාතු 6ක් ගැන මේ විස්තරයක් කළේ. එතකොට මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන මේ ධාතු 6 ගැන සිතින් බැඳීම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. එතකොට බලන්න පින්නත්නි අපේ ජීවිතේ එක එක ආකාරයෙන් අපේ ජීවිතේ මේ තෘෂ්ණාව නැමැති බන්ධනේ තියෙනවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ වගේ දේවල් වලට සිතේ තියෙන බැඳීම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මේ ලෝකයට තියෙන මේ ලෝකයක් එක්ක තියෙන මේ සම්බන්ධතාවය ගැන හිතේ පවතින බලවත් රාගය බැඳීම මෙහෙවත් එක්ක මේ සිතුවිලි රටාව වැඩ කරන්නේ නැති විදිහට හිත මෙහෙවන්න කියනවා.
එතකොට බලන්න පින්නත් දැන් මේ මරණාසන්න ලෙඩෙකුට තමයි මේ ගැඹුරු දහම් කතාව කරන්නේ. එතකොට ඒ සිටුතුමා හොඳ චිත්ත ප්‍රසාදයෙන් යුතුව මේ දේශනාව අහගෙන ඉඳලා තියෙනවා. දැන් අද බණ අහන්නේ මරණාසන්න ලෙඩු නෙමෙයි. අද මේ පහසුවෙන් සමහර විට කෑම කාලා බණ අහන්න කියලා බිම ඉඳගෙන ඊට පස්සේ රස්නී නම් ෆෑන් එකක් හරි AC එකක් හරි මොකක් හරි දාගෙන මිනිස්සු ආද පහසුවෙන් එක්ක පුටුවක ඉඳගෙන බණ අහගෙන ඉන්නවා. නමුත් මේ වගේ ගැඹුරු දහම් කතාව ඇහිද්දී අද මිනිස්සයාට හිත ගොඩාක් ඒකට ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. එක්ක හිත කොහේවත් යනවා. එක්ක ගැඹුරු දහම් කාරණාවක් කියද්දී මිනිස්සයාට නිින්ද යනවා. ඈනුම් යනවා. බලන්න එතකොට අද කාලේ මිනිස්සයාට මේ දහම් කතාව කන් යොමාගෙන අවධානයෙන් අහගෙන ඉන්නවත් අවකාශය හරි අඩුයි. ඉතින් ඒ නිසා මේ ගැඹුරු දහම් කරුණු ශ්‍රවණය කරද්දී අපි ගොඩාක් අවධානය දහම් කරුණු මෙනෙහි කරන්න ඕනේ, සිහි කරන්න ඕනේ, හොඳින් අහගන්න ඕනේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් විදිහකට ධර්මයේ කියනවා. මේ අනාථපිණ්ඩික සිටුතුමා තවත් අවවාද කරනවා. ඒ තමයි ගෘහපති ඔබ හික්මෙන්න රූප උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා. රූප උපාදානස්කන්ධයට බැඳුණු විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. වේදනා උපාදානස්කන්ධයට බැඳුණු විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. සංඥා උපාදානස්කන්ධයට මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. සංඥා උපාදානස්කන්ධයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ඊළඟට විඥාන උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. විඥාන උපාදානස්කන්ධයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එතකොට බලන්න මේ විස්තර කළේ කුමක් ගැනද? පංච උපාදානස්කන්ධය ගැන. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා ගෘහපති ඔබ මේ විදිහට හික්මෙන්න. මං ආකාසානංචායතනෙට බැඳින්නේ නැහැ කියන හික්මෙන්න. මේ කියන්නේ අරූප ධානය ගැන පින්නත් නේ. ඊළඟට මං විඥානංචායතනෙට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. මං ආකින්චඤ්ඤායතනෙට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. මං නේව සංඥා නාසඤ්ඤායතනෙට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. මේ අරූප ධානය ගැන බැඳිච්ච ස්වභාවයෙන් යුතු සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. එතකොට මේවාට අරූප ධානය කියලා කියන්නේ දැන් ඒවා විස්තර කරන්න වෙලාව මදි. ඉතින් මේ ඔබ තේරුම් ගන්න මේ ධානය මට්ටම් වල 4 වෙනි ධානයෙන් එහාට තියෙන අරූප ධානය තල තමයි මේ විස්තර කළේ. එතකොට පින්වත්නි මේ රහතන් වහන්සේ නමක් මේ අරූප ධානය ගැන පවා හිතෙන් බැඳීමක් නැතුව ඒ වාසය කරන්නේ. රහතන් වහන්සේ නමක්ගේ විඥානයේ තියෙන ස්වභාවය රහතන් වහන්සේ නමක් මෙනෙහි කරන හැටි තමයි මේ සාරිපුත්තු මහරහතන් වහන්සේ මේ විස්තර කරගෙන යන්නේ. දැන් පළමුවෙන්ම කිව්වේ මොනවද? අභ්‍යන්තර බාහිර ආයතන 6 ඊළඟට විඥාන කාය 6 ස්පර්ශ කාය 6 ඊට පස්සේ විඳීම් 6. එතකොට මේවාට තියෙන බැඳීමක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. ඊට පස්සේ ධාතු 6 ගැන විස්තර කළා. ඊළඟට පංච උපාදානස්කන්ධය ගැන විස්තර කළා. දැන් මේ අරූප ධානය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ රහතන් වහන්සේ නමගේ විඥානයේ ස්වභාවය තමයි මේ විස්තර කරන්නේ. ඊළඟට කියන ගෘහපතිය ඔබ හික්මෙන්න මං මෙලොවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. මාගේ විඥානය මෙලොව ඇසුරු කරගත්ත දෙයක් බවට පත් වෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඊළඟට ගෘහපතිය ඔබ හික්මෙන්න පරලොවට බැඳින්නේ නැහැ කියලා. පරලොව ඇසුරු කරගත් විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. දැන් බලන්න පින්වත්නි අද කාලේ මරණාසන්න ලෙඩෙකුට මෙහිවාමනේ මෙනෙහි කරන්න තියෙන්නේ. ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ගෘහපතියේ ඔබ හිතන්න මේ විදිහට යමක් දැක්කද යමක් ඇසුවද යමක් ආග්‍රහණය කළාද යමක් රස වින්දාද යමක් පහස ලැබුවාද යමක් සිතින් විමසුවාද ඒ වගේම යමක් ලැබුණාද යමක් සොයාගත්තද සිතින් විමසුවාද ඒ කිසි දෙයකට මගේ හිත බැඳීමක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මේ විඥාණය මේ දේවල් ඇසුරු කරගත්ත විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. දැන් අද කාලේ මිනිස්සෙක් පින්වත්නි මරණාසන්න වෙද්දී ඒ මිනිසයා ජීවිත කාලය අපි කියමු අවුරුදු 25 30 35 40 50 වෙලා වුණ දැන් අවසාන කාලේ අපි කියමු අවුරුදු 60 70 වෙනකොට වයසට ගිහිල්ලා මරණාසන්න වෙන්නේ කියලා. එතකොට එයා ජීවිත කාලේ ගොඩාක්
ආපු දැකපු රස විඳපු මේවා ගැනම තමයි හිත පවත්වන්නේ. එයා හොයාගත්ත ලබාගත්ත සියලු දේ ගැන තමයි මෙයාගේ හිත පවත්වන්නේ. එතකොට අවසාන කාලේදී ආච්චිලා සීයලා කියන්නේ දුව ආවද? අසවල් එක්කින ආවද? මම බලන්න ආවද? ඊළඟට අර ඉඩම ලියලා දුන්නද? දැන් අර ප්‍රශ්නේ කොහොමද? මේවා තමයි මම අවසාන කාලේ මතක් වෙන්නේ. දැන් බලන්න එතකොට ආහපු දැකපු රස විඳපු මේවා ගැනම තමයි මනුස්සයා හිත පවත්වන්නේ. අසවල් කෑම මට හදලා දෙන්න කියනවා. එතකොට එතනින් එහාට හිතන්න දෙයක් අද කාලේ මනුස්සයාට නැහැ. එතකොට ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුමාට මේ කරන දහම් විග්‍රහය හරිම වැදගත් එකක්. මේ ලෝකයේත් එක්ක තියෙන මේ බැඳීමත් එක්ක අපි පංචකාමයට එක්ක ඉඳිද්දී ඒ කෙනාට මේ විමුක්තියක් ස්පර්ශ කරනවා කියන එක ගොඩාක් ඈත. විමුක්තිය පවා සුගතියකට යන එක පවා ගොඩාක් අමාරු එකක්. ඇයි හේතුව? මනුස්සයාගේ ජීවිතේ වැඩ කරන්නේම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. මේවා ගැනම නම් කෙනෙක්ගේ ජීවිතේ හිත බැසගෙන පවතින්නේ. ආපහු ඒවාමටම ආස කර කර එයා මරණයටපත් වෙද්දී ඒවා ලබා ගන්න ආකාරයේ සංස්කාරයක් නැත්තම්, පුණ්‍ය සංස්කාරයක් නැත්තම් සුගතියක උපදින. ආපහු ඒවා හොයාගෙන යනවා සමහරට පෙරේත ලෝකවලට ගිහින්. සමහරට යක්ෂ ලෝකවල ගිහිල්ලා භූත ආත්ම වලටපත් වෙලා. තිරිසන් ලෝකවලට ගිහිල්ලා හොයාගෙන එනවා. එතකොට ඉන්න අය කැමතිත් නෑ ඒකට. ඉතින් ඒ නිසා පින්වත්නි අපි ආස කරන්න ඕනේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේවට නෙමෙයි. අපි ආස කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ කියලා දෙන අත්හැරීමට. මේ අත්හැරීමට තමයි අපි කැමති වෙන්න ඕනේ. හැමදේම අත්හැරීම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. දැන් බලන්නකෝ මේ අනාථපිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන්නේ මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ ස්ප්‍රිට් එක. හරය රහතන් වහන්සේ මෙනෙහි කරන විදිය සම්පූර්ණ අත්හැරීම. ඊට පස්සේ දැන් ওই විදියට ගැඹුරු දහම් කරුණු දේශනා කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්තිමට විස්තර කරන්නේ මෙලොවට බැඳින්නත් එපා කිව්වා. පරලොවට බැඳින්නත් එපා කිව්වා. ඊළඟට මේ ආපු දැකපු රස ඉඳපු තමන් ලබාගත් හොයාගත්ත සිතින් විමසු මේ එකකටවත් බැඳෙන විඥානයක් ඔබ පවත්වන්න එපා කිව්වා. එතකොට මේ විදිහට ගැඹුරු දහම් කරුණු කියලා දෙද්දී දහම් කතාව අවසන් වෙනකොට අනාථපිණ්ඩික සිටුතුමා අඬන්න පටන් ගත්තා. කඳුළු සලන්න පටන් ගත්තා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ළඟ ඉඳලා කියනවා ගෘහපතිය ඔබගේ හිත මේ අරමුණුත් එක්ක ඇලෙනවද කියලා. ඔබගේ හිත මේ අරමුණුත් එක්ක ගැලෙනවද? කිව්වා ස්වාමීනි ආනන්දයන් වහන්සේ මගේ හිත මේ අරමුණුත් එක්ක ඇලින්නේ නැහැ. මගේ සිත මේ අරමුණුත් එක්ක ගැලෙන්නේ නැහැ. ස්වාමීනි මම බොහෝ කාලයක් ශාස්ත්‍රුන් වහන්සේ වැසුරු කළා. ස්වාමීනි මම බොහෝ කාලයක් මනෝභාවනීය සබ්‍රාහ්මචාරින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඇසුරු කළා. ඒ වුණාට ස්වාමීනි මං කවදාවත් මෙවැනි දහම් කතාවක් අහලා තිබුණේ නැහැ කිව්වා. ඒකේ තේරුම පින්නත්නි මේ අනාථපිණ්ඩික සිටුතුමා හිටපු තැන්වල මේ වගේ ගැඹුරු දහම් කතාවල් සිද්ධ වුණා නෙමෙයි සිද්ධ වුණේ නැහැ කියන එක නෙමෙයි. අනාථපිණ්ඩික සිටුතුමා බොහෝ කාලයක් වෙහෙසුනේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරන්නනේ. එතකොට එතුමාගේ අවධානය තිබුණේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථාන ගැනමයි, සංඝයාගේ උපස්ථාන ගැනමයි. එතකොට මේ අවධානයත් එක්ක එතුමාට මේ වගේ දහම් කතාවකට හිත යොමන්න අවස්ථාවක් ලැබිලා නැහැ. හැබැයි මෙතුමා සාමාන්‍ය පුතග්ජන කෙනෙක් නෙවෙයි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ යොන්න දැන් අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෘහපතිය ශ්වේත වස්ත්‍ර දරන ගිහි ගෙවල් වල වාසය කරන ගිහි පින්වත් අයට මෙවැනි දහම් කතාවල් නිතර අපි දේශනා කරන්නේ කිව්වා. ඒ අයට මේවා වැටහෙන්නේ නැහැ කිව්වා. ගෘහපතිය මෙවැනි දහම් කතාවල් අහන්න ලැබෙන්නේ පැවිදි උතුමන්ට කිව්වා නිතර. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ සුදු වස්ත්‍ර දරන ගිහි අයට මෙවැනි ගම්භීර දහම් කතාව වැටහේවා.
ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ කෙලෙස් අඩු පුද්ගලයෝ ගිහි ජීවිතවලත් ඉන්නවා. ස්වාමීනි එයට ධර්මය අහන්න නොලැබුණොත් පිරිහිලා යහවි. ධර්මය අහන්න ලැබුණොත් අවබෝධ කරන අය පහළ වේවි. ඒ නිසා ස්වාමීනි ගිහි අයටත් මේ වගේ ගම්බීර දහම් පරයයන් අහන්න ලැබේවා කියලා අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාළා. ඊට පස්සේ ඔය විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට මේ විදිහට අවවාද කළා. දැන් බලන්න පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි හරිම ඖෂධය දුන්නේ. ධර්ම ඖෂධය. එතකොට දැන් අද කාලේ මිනිස්සේ කසනීප වුණාට පස්සේ ඒ වටේ පිටේ ඉන්න ඥාති හිත මිත්‍රාදීන් හැමෝම මේ ශරීරයට උපස්ථාන කරන්න මහන්සි වෙනවා. සමහරට ඒ ලෙඩාට අවශ්‍ය තරමටත් වඩා ඒ උපස්ථානෙ දෙන්න මහන්සි වෙනවා. කවුරුත් ධර්මයෙන් අවවාද කරන්නේ. ඒ ධර්ම ඖෂධය දෙන්න තරම් පෝෂණීය වෙච්ච අය ඒ ලෙඩා ළඟත් නැහැ සමහර විට. සමහර විට ධර්මයෙන් අවවාදයක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් හරි ළඟට ආවත් ඒ ලෙඩා ලෑස්තිත් නැහැ ඒ ඖෂධය ගන්න. මොකද හේතුව මරණාසන්න අවස්ථාවේ පමණක් ඒ ධර්මයේ මෙනෙහි කරන தത്വෙට හිත ගන්න බෑ පින්නත්. දැන් මේ සිටුතුමා ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේ ගැන දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක පළවෙනි දවසේම බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇති වුණා. ඒක මරණාසන්න වෙනකම්ම තිබුණා මේ විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක දවසේම චිත්ත ප්‍රසාදය ඇති වෙලා සමාධි පව උපදවගත්ත බුද්ධානුස්සතිය. කොච්චර බලවත් පුණ්‍ය ශක්තිය තිබිච්ච උපාසකතුමෙක්ද ඒ යුගයේ හිටපු. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ධර්මය ගැන මෙනෙහි කර කර දම්පැන් පූජා කර කර මේ ධර්මයේ මෙනෙහි කරද්දී යම් දවසක මරණාසන්න මොහොතේ හරි මේ විදර්ශනා කතාව කියද්දී යාගේ චිත්ත ප්‍රසාදය ඇති වෙලා ඒක හිත බැසගත්තොත් එයාට ඒකේ වාසිය තියෙනවා. ඉතින් මේ අනාථපිණ්ඩික සිටුතුමා මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද කළා. අවවාද කරලා උනස්නින් නැගිටලා පිටත් වෙලා වැඩියා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළෙත් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි වැඩම කළේ. ඊට පස්සේ ටික වෙලාවකින් දැන් අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතේ හරි පුදුම එකක් පින්නත් නේ. එතුමාගේ ශ්‍රද්ධාව හරි බලවත් එකක්. එතුමාගේ ජීවිත කතාවල විස්තර වලින් අපිට පේනවා. එතුමාගේ ජීවිතයේ තිබිච්ච ශ්‍රද්ධාව හරි බලවත් එකක් කියන්නේ. දැන් ඔන්න එක කතාවක් එක සැරයක් අනාථපිණ්ඩික සිටුතුමාගේ ධනෙ තිබුණානේ කෝටි ගණන්. එතකොට මෙතුමා ණයට දීලා තිබුණා මිනිස්සුන්ට. මෙයා බැංකුකරුවෙක්නේ. මේ ව්‍යාපාරවලදී දවසක් ණය දීලා තිබුණා මිනිස්සුන්ට කෝටි 18ක්. 18 කෝටියක ණය දීලා ඒ මිනිස්සු ඔක්කොම මේතුමා දම්පැන් පූජා කිරීම ගැනම අවධානයෙන් ඉන්න නිසා මේ සල්ලි පස්සේ හොයන්නේ නැති නිසා මිනිස්සු ඔක්කොම මග හැරියා. දැන් කවුරුත් සල්ලි ගෙන දෙන පාටක් නැහැ. ඉතින් මෙයා ඒකෙන් දිලිඳු වුණා. ඊට පස්සේ තව 18 කෝටියක ධනෙ ගඟක් අයිනක ගබඩාවක කලයක දාලා තැම්පත් කරලා තිබුණා. ගම් වතුරක් ඇවිල්ලා ඒ කලෙන් ගහගෙන ගියාම හොඳට. ඊට පස්සේ මෙයාගේ භෝග පිරිහිලා ගියා. කාලයක් ගියට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා බොහොම දුප්පත් වුණා. ඉස්සර සිටු මාලිගාවේ සිටු මැදුරේ කෑවේ බීවේ ප්‍රණීත සූපයන්ජන සහිතව ඇල්හාලි බත මෙතුමාට කාලයක් තිබුණා. කාඩි හොදී බතුයි කන්න විච යුගයක්. සල්ලි තියෙන කාලේ අනාථපිණ්ඩික සිටුතුමා දන් දුන්නා. දන් දුන්නා සමහර දවස්වල භික්ෂුන් වහන්සේලා 19ට දෙනවා 500ට දෙනවා. ඊට පස්සේ අටුවා විස්තරවල තියෙනවා දවසට කවුණු ලක්ෂ ගණන් වේදම් කර කර දුගී මගේ යාචකාදීන්ට දානි දීලා තියෙන එක දිගටම මේ උපාසකතුමා. මෙහෙම දානි දුන්නා සල්ලි තියෙන කාලේ. දවසක් කොහොම දුප්පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වුණා ගෘහපතිය තවම දානි දෙනවද කියලා. ස්වාමීනි තාමත් දානි දෙනවා. දානි නැවතුනේ නැහැ කිව්වා. ස්වාමීනි මට කනගාටුවකට තියෙන්නේ. ඒ කාලේ මම ප්‍රණීත දාන්පැන් පූජා කළා. අද මට දෙන්න දෙයක් නැහැ පිළිවෙලකට. මම දෙන්නේ කාඩි හොදී නියුඩුහාලේ බතුයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අදාළ ගෘහපතිය දෙන දේ කර්කශ රූක්ෂ දෙයක් වේවා. ඔබ සිත පහදවගෙන ඉන්න කිව්වා.
පූජා කරන්නේ සාමාන්‍ය කෙනෙක් පිරිසකට නෙමෙයි කිව්වා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටයි. ඒ නිසා චිත්ත ප්‍රසාදයෙන් දෙන දානේ මෙහෙම වටිනවා කියලා වේලාම සූත්‍රයේ දිග විග්‍රහයක් තියෙන අංගුත්තර නිකායේ. ඒ වේලාම කියලා බ්‍රාහ්මණයෙක් දාන දෙද්දී ඒ බ්‍රාහ්මණයා අරන් කහවණු පුරවපු රිදී පාත්‍ර රත්තරන් පාත්‍ර 84000 ගානේ දීලා ගඟ ගලන්න වගේ දාන දීලා ඒ දානි මහත්ඵල වුණේ නැහැ කිව්වා. දානි පිළිගන්න දිට්ඨි සම්පන්න ශ්‍රාවකෙක් නොසිටි නිසා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ දෙන දානේ මහත්ඵලයි කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට ධර්ම කතාවක් අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළා. ওই කාලේ දැන් මේ කාලේ වෙනකොට අනාථපිණ්ඩික සිටුතුමා භවභෝග සම්පත් වලින් හොඳටම පිරිහිලා. එතකොට නමට තමයි සිටුතුමා. නමුත් කණ්ඩ තියෙන කාඩියෝදී බතුයි. එතකොට පින්වත්නි දැන් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා ධර්මයේ හැසිරෙද්දී කෙනෙකුට මේ භවභෝග සම්පත් දියුණු වෙලාම යන්න ඕනේ. අපේ ඉඩකඩම් මේ දෙයිපල මිල මුදල් වස්තුව භවභෝග පිරෙහෙන්න බෑ. දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕනේ. මේවා දියුණු වෙලාම යන්න ඕනේ කියලා දෙයක් ලෝකේ නැහැ. එහෙම දෙයක් නැහැ ලෝකේ. එතකොට අද කාලේ මිනිස්සයා ධර්මයට ආවට පස්සේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕනේ. අපේ රස්සාව හරියන්න ඕනේ. අපේ ඉඩකඩම් මිල මුදල් භවභෝග දියුණු වෙන්න ඕනේ. අපිට ලැබෙනේම ආරක්ෂා වෙන්න ඕනේ. මේ ඔක්කොම මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා හැටියට තියෙනවා. එතකොට ඒවා ඉෂ්ට වෙන්නේ නැතිකොට මේ මිනිස්සයා කරන්නේ ධර්ම මාර්ගය අතාරින එක. ඒකට අද කාලේ නුවණ නෑ මිනිස්සුන්ට ඒ වගේ ඒවා තෝරලා බේරලා ගන්න. දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමා ධර්මයේ ඇසිරෙන ගමන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දාන දීදී ඉන්න ගමන් තමයි මේ පිරිහිලා ගියේ. එයා පිරිහුනේ හැබැයි බාහිර ධනයකින් විතරයි. බාහිර ධනයකින් පිරිහිලා ගියාට එයාගේ ශ්‍රද්ධාව නෙමෙති ධනෙ පිරිහුන්නේ. ලස්සන විස්තරයක් මේක. ඔන්න ඊට පස්සේ දැන් ධනෙ පිරිහුණාට පස්සේ මෙයාගේ සිටුමාලිගාවේ හතරවෙනි දොරටුවේ හිටියා දෙව්දුවක්. මේ දෙව්දුව හරි අකමැත්තෙන් හිටියේ මේ සංඝයා බුදුරජාණන් වහන්සේ වඩිනවට. හේතුව තමයි මේ දෙව්දුවට ඒ දොරටුව උඩ ඉන්න බෑ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයට, රහතන් වහන්සේලාගේ ආනුභාවයට මේ සංඝයා භාග්‍යතුන් වහන්සේ ආදී වඩිනකොට මෙයාට දොරටුවෙන් පහළට බහින්න වෙනවා. පහළට බහැලා ඉඳලා දානේ ඉවර වෙලා පිටත් වුණාට පස්සේ තමයි ආපහු දොරටුවේ ඒ විමානේ ඉන්නේ. ඊට පස්සේ ඔන්න දැන් මෙයා අකමැත්තෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේ සංඝයා වඩිනකොට මෙයා අර විදිහට බිමට බහැලා ඉන්නවා. ආයේ උඩට නගිනවා. දැන් මේකට පොඩ්ඩක් හිතට අමනාපයි. දවසක් සිටුතුමා ඇඳේ ආන්සි වෙලා කල්පනා කර කර ඉන්නවා. දාන දෙන්නේ කොහොමද? අනේ මම ප්‍රණීතව දාන ටිකක් දීගන්නේ කොහොමද? දැන් සිටුතුමා කල්පනා කරන්නේ මේ බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන තමයි මෙයාගේ ඔළුවේ. දෙව්දුව කල්පනා කළා මේක හොඳ අවස්ථාවක්. මුන්දෑට සල්ලි තියෙන කාලේ මගේ වටිනාකමක් තිබ්බේ නැහැ. මෙයාගේ දාන විතරයි කල්පනාව. දැන් පිරිච්ච කාලේ මං ගිහිල්ලා යමක් කිව්වොත් මේක පිළිගන්නවා අනිවාර්යයෙන්. ඉතින් මේ දෙව්දුව හිතුවේ අද කාලේ උපාසකවරු වගේ කියලා අනාථපිණ්ඩික සිටුතුමා. ඒ මනුස්සයාට භවභෝග සම්පatti පිරුණාට පස්සේ කවුරු හරි කමන්නේ යමක් දෙනවා කිව්වොත් ඒකට හරියන්න ඕනේ හිත. පැහැදිනවා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා ළඟට දෙව්දුව පහළ වුණා ඉස්සරහා. පහළ වෙලා දෙව්දුව කිව්වා ගෘහපතිය ඔබතුමා ගැන අනුකම්පාවෙන් මම මේ ආවේ කිව්වා. කවුද ඔබ කියලා. කිව්වා මම තමයි ඔබතුමාගේ මාලිගාවේ 4 වෙනි දොරටුවේ ඉන්න දෙව්දුව කිව්වා. මම ඔබට අවවාද කරන්නම් කිව්වා. හොඳයි අවවාදේ කරන්න කිව්වා. ඔබතුමා දැන්වත් සිහි උපදව ගන්න කිව්වා. ඔය ශ්‍රමණ ගෞතමයන්ටයි ශ්‍රමණ ගෞතමයන්ගේ පිරිවරටයි ඔබතුමා කෙලවරක් නැතුව දානි දුන්නා. දැන් වෙච්ච හරිය මදිද කියලා ඇහුවා. දැන් ඔබතුමාට කන්නත් නැහැ කිව්වා. කාඩියෝ දී බතුයි කන්නේ කිව්වා. නිවුඩුහාලි බතුයි කාඩියෝ දී කන තරමට වැටුණා නේද බිමට කිව්වා. දැන්වත් ওই දානි දීම නවත්තලා දාලා දැන්වත් මේ භවභෝග සම්පatti දියුණු කරන එකක් ගැන මෙනෙහි සිහි කරන්න කිව්වා. මේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න කිව්වා දැන්. දුර බලන්න පින්නත් මේ දෙවිවරු පවා මේ වගේ නොමග ගිහිල්ලා ඉඳලා තිනවා. ඊට පස්සේ දැන් අනාථපිණ්ඩික සිටුතුමාගේ තියෙන අභිමානය හරි පුදුම එකක්. එතුමාගේ තිබිච්ච ශ්‍රද්ධාව හරි පුදුම එකක්. අන්න ඒකයි මේ ජීවිතයේ තියෙන හරි වැදගත් කරුණු. වැදගත් අවස්ථා මේවා. ප්‍රායෝගිකව මුහුණ දෙන ප්‍රශ්න. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමා අර දෙව්දුවට කිව්වා මේ තී කවුද කියලා ඇහුවා. මගේ දොරටුවේ ඉන්න දෙවඟන තමුසේ වගේ තී වගේ කෙනෙක් නං. මේ වගේ නීච අදහස් භාග්‍යතුන් වහන්සේට විරුද්ධව ප්‍රකාශ කරන කෙනෙක් නං. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් නං.
අදින් පස්සේ මගේ දොරටුවේ ඉන්න අවසර නැහැ කිව්වා. දැම්ම පිටත් වෙලා ඵලයන් කිව්වා. සැර දාලා ඉලව ගත්තා. දැන් නිකම් මං කිව්වේ අද කාලේ කෙනෙක් භවභෝග සම්පත් වලින් පිරිහිලා ඉඳිද්දි දෙව්දුවක් ඇවිල්ලා එහෙම කිව්වනම් වැඳගෙන පිළිගන්නවනේ. අද කාලේ සාමාන්‍යයෙන් අමනුෂ්‍ය පෙන හිටලා කිව්වොත් එහෙම මෙන්න මෙතන නිදානයක් තියෙනවා මෙන්න මේ විදිහට කටයුතු කරපන් කියලා මනුස්සයට අග්ගාලා හිත වෙනස් වෙනවා. ඒ මනුස්සයට බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ නැහැ එතකොට. ධර්මයේ සිහි වෙන්නෙත් නැහැ. තමම හැසිරිච්ච ධර්ම මාර්ගය මතක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒකයි අද කාලේ මේ යුගයේ මිනිසුන්ගේ වෙනස. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා කිව්වා මෙතන ඉන්න එපා. අද ඉඳලා අවසර නැහැ කිව්වා මෙහි. ඔන්න ඊට පස්සේ ඒ දෙව්දුව පිටත් වුණා. පිටත් වුණාට පස්සේ දැන් තමන්ගේ දරුවොත් එල්ලගෙන අඬා පිටත් වුණා නගර ආරක්ෂක දෙවියා හොයාගෙන. නගර ආරක්ෂක දෙවියා ගාවට කියලා කිව්වා අනේ මට හරි වැඩක් වුණේ මම මේ වැරද්දක් කරගත්තා. මගේ විමානේ අහිමි වුණා දැන් මට ඉන්න අවසර නැහැ එතන කිව්වා. අනේ මට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා අර නගර ආරක්ෂක දෙවියට කිව්වා. කොහෙද හිටියේ කියලා. අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවේ 4 වෙනි දොරටුවේ හිටියේ. මොකද්ද කරගත්ත වැරද්ද කියලා විස්තරේ කිව්වා. කරන්න දෙයක් නැහැ අපිට අත දාන්න බෑ කිව්වා. සිටුතුමා තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. ඔබතුමිය වැරද්දක් කරගත්තේ අපිට අත දාන්න බෑ කිව්වා. බලන්න පින්නත් මේ තිසරණේ ආනුභාවය. මේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ ආනුභාවය. අපිට අත දාන්න බෑ කිව්වා. කරන්න දෙයක් නැහැ. සතරවරන් දෙවිවරු හොයාගෙන යන්න කිව්වා. ඊට පස්සේ මේ දෙව්දුව දරුවොත් එල්ලගෙන සතරවරන් දෙවිවරු හොයාගෙන ගියා. සතරවරන් දෙවිවරුන් පැමිණිලි කරා අනේ මට මෙහෙම වැරද්දක් වුණා. මට දැන් ඉන්න තැනක් නැහැ කිව්වා. කරන්න දෙයක් නැහැ. සිටුතුමා තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. අපිට මේකට අත දාන්න බෑ කිව්වා. සිටුතුමා තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. අපිට අත දාන්න බෑ කිව්වා. ඊට පස්සේ බෑගෑපත් වෙලා අඬන්න පටන් ගත්තා. අනේ අපි මොකද කරන්නේ කියලා. මම මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. සක්දෙවිඳු හොයාගෙන යන්න කිව්වා. සක්දෙවිඳු හොයාගෙන ගියා. සක්දෙවිඳු හොයාගෙන ගිහලා කිව්වා සක්දෙව් රජුනි මට මෙහෙම වරද්දක් වුණා මගේ අතින් මට දැන් ඉන්න තැනක් නැහැ කිව්වා. කිව්වා මටත් මුකුත් කරන්න බෑ. සිටුතුමා තෙරුවන් සරණ ගිය කෙනෙක් කිව්වා. ඔබ වරද්දක් කරගත්තී කිව්වා. එතකොට මේ දෙව්දුව අඬන්න පටන් ගත්තා අර දරුවෝ තියාගෙන. කිව්වා අනේ මට මේකට විසඳුමක් කියලා දෙන්න. හරි මම කියන ක්‍රමයට කරලා බලන්න. අපි කරලා බලමු කිව්වා. දැන් බලන්න පින්නත් මේ තිසරණේ ආනුභාවයේ දෙවිවරුන්ටවත් යටත් නැහැ මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ තිබිච්ච ඍජු සරණ. බුදුරජාණන් වහන්සේ ගැන තිබිච්ච සරණ දෙවිවරුන්ට පව දැනෙන එකක් නේ. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා මේ සක්දෙවිඳු කිව්වා එහෙනම් සිටුතුමාගේ නැති වෙච්ච ධනෙ තියෙනවා. 18 කෝටියක ධනයක් තියෙනවා මිනිස්සු ණයට අරන් ගිහිල්ලා දෙන්නේ නැතිව. තමුන් ගිහිල්ලා දිව්‍ය ආනුභාවයෙන් ඒ ධනෙ ලැබෙන විදිහට සලස්වන්න කිව්වා. ඊට පස්සේ මේ දෙව්දුව ගිහිල්ලා ඔන්න කෙනෙක්ගේ ඇඟට වැහෙනවා. ඇඟට වැහිලා කියනවා මේක මම බිල්ලට ගන්නවා. උඹලා අර සිටුතුමාගේ ගත ණය දීපන් කියලා බය කරනවා. එතකොට මේ මිනිස්සු බය වෙලා කලබල වෙලා සල්ලි හොයලා ගිහිල්ලා ආයෙ සිටුතුමාට දෙනවා. ওই විදිහට දේවානුභාවයෙන් අර මිනිස්සුන්ගේ ණය ඔක්කොම ගෙනත් දුන්නා. ඊට පස්සේ කිව්වා සක්දෙවිඳු උපදෙස් දුන්නා රජුරුවන්ගේ මේ සිටුතුමාගේ ධනෙ මුහුදේ ගඟේ ගසාගෙන ගිහලා මුහුදේ අන්න අසවල් තැන තියෙනවා ගෙනල්ලා අටුවේ පුරවපන් කිව්වා. දාන්නේ ඒ ධන දාන්නේ තියෙන ගබඩාවල පුරවන්න කිව්වා. ඒක පිරෙව්වා. ඊට පස්සේ කිව්වා අයිතිකාරයෝ නැති ධනෙ මෙන්න මෙච්චර කෝටි ප්‍රමාණයක වස්තුවක් තියෙනවා තැන් තැන්වල ඒවා ගෙනල්ලා දාන්නේ ගබඩාවල ධනෙ තියෙන ගබඩාවල පුරවන්න කිව්වා. ඊට පස්සේ ඒවා ගබඩා කරා. ගබඩා කරලා ගිහිල්ලා සිටුතුමා ඉස්සරහා සමාව ගනින් කිව්වා. ඊට පස්සේ සිටුතුමා ඉස්සරහා දෙව්දුව පෙනී ඉඳලා සමාව ගන්න ඕන කිව්වා. මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා අනේ මට සමාව වෙන්න මම බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි මේ එනවට අකමැති වුණා මම මෙන්න මේවා නිසා මම ඔබතුමාගේ දාණය වළක්වන්න හැදුවේ කියලා ඔන්න අඬලා දොඩලා තමන්ගේ වැරද්ද කියලා සමාව ගන්න හැදුවා. එහෙම කියද්දී මේ සිටුතුමා කිව්වා හරි වැරද්දට දඬුවම් විදලා තියෙන බවත් පේනවා. වැරද්ද පිළිගන්න බවත් පේනවා. හැබැයි මට සමාව දෙන්න බෑ කිව්වා. ඒට මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. එතෙන්ට ඇවිල්ලා සමාව ගන්න වෙයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටිලා මේ දෙව්දුව සමාව ඉල්ල ගත්තා. සමාව ඉල්ලුවට පස්සේ තමයි සිටුතුමා අවසර දුන්නේ තමන්ගේ දොරටුවේ ඉන්න. බලන්න පින්වත්නි මේ කාලේ උපාසකවරු
දෙවිවරුන්ටවත් සෙකන්ඩ් නැහැ. අද කාලේ උපාසකවරු අද කාලේ හිතා ගන්න බෑ. අද කාලේ දෙවි කෙනෙක් කිව්වොත් ඊට වඩා දෙයක්වත් නැහැ. ඉතින් ඒ කාලේ බලන්න පින්නත් මේ සත්පුරුෂ අසත්පුරුෂ වෙනස. ඒගොල්ලෝ අසත්පුරුෂ අවවාදයක් නම් දෙවි කෙනෙක් කිව්වත් පිළිගන්න කැමති නැහැ. ඒකයි මේ උපාසකවරු බුදුරජාණන් වහන්සේ හරියට ඇසුරු කරලා තියෙනවා. ධර්මයේ හරියට ඇසුරු කරලා තියෙනවා. සංඝය හරියට ඇසුරු කරලා තියෙනවා. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතයේ විස්තර ගොඩාක් ධර්මයේ තියෙනවා පින්නත්. අපිට වෙලාව මදි කියන්නේ. ඉතින් මෙයාගේ ජීවිතේ හරි නිහතමානී චරිතයක්. ඊළඟට තෙරුවන් සරණේ මනාවකට පිහිටපු චරිතයක්. ඉතින් මෙතුමාගේ ජීවිතේ හරිම සුන්දර එකක්. ඊළඟට මෙතුමාගේ තිබිච්ච නිහතමානීකම. ඔය විස්තරයක් තියෙනවා. ඒක ගොඩක් ප්‍රකට විස්තරයක් නෙමෙයි ඒක. මෙතුමාගේ පුතෙක් පැවිදි වෙලා ඉඳලා තිනවා. සද්ද කියලා කුල පුත්‍රයෙක්. මෙයාගේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතෙක්. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මල්ලි කෙනෙක් හිටියා සුභූති කියලා. ඒ සුභූති සිටුතුමා ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙලා බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ දක්ෂිනාර භික්ෂුන් අතර අග්‍ර බවට පත් වුණේ. ඊළඟට අරණ විහාරී කියන්නේ නොයැලෙන ගුණයෙන් අග්‍ර බවට පත් වුණ මහරහතන් වහන්සේ. 80 මහා ශ්‍රාවකයන්ටයි තියෙන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ ළඟ පැවිදි වුණා ඔය සද්ද කියන අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතා. පැවිදි වෙලා අරහත්ත්වයටත් පත් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කාලයකට පස්සේ සුභූති මහරහතන් වහන්සේත් එක්ක ආවා. සුභූති මහරහතන් වහන්සේත් එක්ක වැඩම කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා සුභූති මේ ඔබත් එක්ක වැඩපු අතවැසි භික්ෂුවගේ නම මොකද්ද කියලා. එතකොට කියනවා ස්වාමීනි මේ සද්ධාවන්ත කුල පුත්‍ර වූ ශ්‍රද්ධාවන්ත උපාසකගේ පුත්‍ර සද්ද. සද්ධාවන්ත උපාසක කියලා කිව්ව අනාථපිණ්ඩික සිටුතුමාට. ශ්‍රද්ධාවන්ත උපාසකගේ පුත්‍රයා කිව්වා මේ. එතකොට බලන්න පින්නවත්නි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්න තමන්ගේ දරුවා භාග්‍යතුන් වහන්සේ දන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට පැවිදිලා ඉන්නවා. බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායකතුමාගේ පුත්‍රයා. බුදුරජාණන් වහන්සේ දන්නේ. බලන්න එතකොට ඒ කාලේ ලකුණු හොයලා නැහැ. ඉතින් අද කාලේ ප්‍රධාන දායකයෙක්ගේ පුතෙක් මහාන වෙනවා නම් මුළු ගමම දන්නවනේ. හැමතැනම ප්‍රසිද්ධ වෙනවනේ. එතකොට ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ දියුණු මානසිකත්වය. ඉතින් අද කාලේ හරි පුදුමයි. ඒක අද වෙනස්. ඉතින් මේ සිටුතුමා ඔය විදිහට ඉඳලා දැන් මේ ධර්මය අහලා මරණාසන්න බවට පත් වුණා. මරණාසන්න වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් අර දහම් කතාවෙන් පස්සේ පිටත් වුණා. පිටත් වෙලා සුළු මොහොතකින් කය බිඳී කලුරිය කරලා තුසිතං කායං උප්පජ්ජති. තුසිත දෙව්ලොව උපත ලැබුවා. එහෙනම් අනාථපිණ්ඩික සිටුතුමා කොහෙද උපත ලැබලා තියෙන්නේ? තුසිත දෙවියන් අතර. එතකොට තුසිත දෙවියන් අතර ඉපදිලා එදා රාත්‍රී ඉක්ම යමින් පස්සේ මනස්කාන්ත ශරීර වර්ණයකින් යුක්තව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එදා රාත්‍රියේ ජේතවනාරාමයේ බබලවාගෙන පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගෙන භාග්‍යතුන් වහන්සේට ලස්සන ගාථා 4කින් ප්‍රකාශයක් කරනවා. හරි ලස්සනයි. ඒ ගාථාවල තියෙනවා ඉදං හිතං ජේතවනං ඉසි සංඝනි සේවිතං ආහුත්තං ධම්මරාජේන පීති සංජනනං මම. සංඝ හිරිසීන් වහන්සේලා වැඩ ඉන්න ධර්ම රාජයන් වහන්සේ වැඩ ඉන්න මේ ජේතවන අසපුව දකිද්දී මගේ හිත ප්‍රීතියෙන් කුල්මත් වෙනවා. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති න ගොත්තේන ධනේනම. පින්වත්නි මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ කලින් ජීවිතය ගැන මේ කියන්නේ. මේකේ තියෙනවා සිතා මතා කරන ක්‍රියාවත් ඒ කියන්නේ කර්මයක් විද්‍යාව කියන්නේ අවබෝධයක් ධර්මයක් නිසා ඒ වගේම සීලයක් නිසා තමයි කියනවා කෙනෙක්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද්ද? කර්මයක් ඒ වගේම ජීවිත අවබෝධයත්
ඔහු හැසිරෙන ධර්මයක්, සීලයක් කියන මේ කරුණ වලින් තමයි කියන මිනිස්සෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. එහෙම නැතුව න ගොත්තේන උපන් ගෝත්‍රයෙන්වත් න ධනේන ධනයෙන්වත් නෙවෙයි කියන. දැන් මේ සිටුතුමාට තිබිච්ච ධනය නිසා ඒ වගේම උපන් ගෝත්‍රය නිසා නෙවෙයි මෙයා ශ්‍රේෂ්ඨත්වයටපත් උනේ. මෙතුමාගේ තිබිච්ච කර්ම ක්‍රියාවත් ධර්මයක් ඒ වගේම සීලයක් ජීවිත අවබෝධයක් නිසා. හරි පුදුමයි මේ දෙවියන්ගේ විස්තර. ඊට පස්සේ කියනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත්ව විසුජ්ජති. ඒ නිසා නුවණ තියෙන පුද්ගලයා තමන්ගේ යහපත කල්පනා කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් දහම් කරුණු විමසිය යුතුයි කියන. නුවණින් විමසිය යුතුයි කියන. එතකොට තමයි කියන මේ ජීවිතේ පිරිසිදු වෙන්න පටන් ගන්නෙ. ඊළඟට තමන්ට ධර්මයේ කියලා දීපු අවසාන අවස්ථාවේ උපකාර කළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කෘතගුණ පිණිස මේ ගාථාවක් කියනවා. බලන්න එතකොට පින්නත් මේ දෙවිවරුන්ගේ පවා කොච්චර සත්පුරුෂකම තියෙනවද? මේකේ තියෙන සාරිපුත්තෝ පඤ්ඤාය ජීවිත සීලේන උපසමේනච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසිය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි කියනවා ප්‍රඥාවෙනුත් සීලේනුත් කෙලෙස් සංසිඳීමෙනුත් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා වැඩ ඉන්නේ. සසරෙන් ඉතරට වැඩි යම්තා භික්ෂුන් වහන්සේලා ඇද්ද උන්වහන්සේලා අතර පරම ශ්‍රේෂ්ඨ වෙන්නේ සාරිපුත්තයන් වහන්සේමයි කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට ප්‍රශංසා කරලා ගාථා 4ක් කියලා පිටත් වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පහවදා භික්ෂු සංඝයා මතලා කියන මහණෙනි ඊයේ රාත්‍රියේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය ඉක්මවා යමින් මනස්කාන්ත රූප ස්වභාවකින් යුතුව මේ ජේතවනයේ බබළුවාගෙන පැමිණියා. පැමිණිලා මට වන්දනා කළා. මේ ගාථාවන් කිව්වා. ස්වාමීන් පින්නත් මහණෙනි මෙන්න මේ වගේ ගාථා වලින් මේ දිව්‍යා මට කිව්වේ මේ සංගීර්ෂීන් වහන්සේලා වැඩ ඉන්න ඒ වගේම ධර්මරාජයන් වැඩ ඉන්න මේ ධර්මරාජානන් වහන්සේ වැඩ ඉන්න මේ ජේතවන විහාරේ ජේතවන අසපුව දකිද්දී මගේ හිත ප්‍රීතියටපත් වෙනවා. ඊළඟට කිව්වා සිතාමතා කරන මේ ක්‍රියාවත් සීලයත් ධර්මයත් ජීවිත අවබෝධිනුත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ගෝත්‍රයකින් ධනයකින් නෙවෙයි. ඊළඟ ගාථාවේදී කියලා දුන්න ඒ නිසා මේ දියුණුව කැමති කෙනෙක් නම් යෝනිසෝ මනසිකාරයෙන් යෙදිලා දහම් කරුණු විමසන්න ඕනේ. එතකොටයි පිරිසිදු වෙන්නේ. අන්තිම ගාථාව හැටියට සාරිපුත්තයන් වහන්සේ තමයි සීලේනුත් ධර්මයේ හැසිරීමෙනුත් සසරෙන් ඊතරට වැඩි භික්ෂූන්ගෙන් අතරත් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ කියලා මෙවැනි ගාථා 4ක් කියලා ඒ දෙවියා මට වන්දනා කළා පිටත් වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ නම කිව්වේ නැහැ. අසවල් දෙවියා මෙතෙන්ට ආවේ කියලා නම කිව්වේ නැහැ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔය කියපු කරුණ අනුව නම් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරලා තිබෙන මේ දෙවියාගේ නම අනාථපිණ්ඩික දෙවියා විය යුතුයි කිව්වා. ස්වාමීනි හේතුව අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අප්‍රමාණ පැහැදීමක් තිබ්බා කියලා. ස්වාමීනි මේ දෙවියා නම් අනාථපිණ්ඩික දෙවියා විය යුතුයිම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දල සාදු සාදු ආනන්දය ඔබ තර්කානුකූලව යම් කරුණක් තේරුම් ගත්තාද? ඒ කරුණ හරියටම හරි කිව්වා. ඔය වෙන දෙවියෙක් නෙමෙයි අනාථපිණ්ඩික දෙවියා තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතේ අනාථපිණ්ඩික සිටුතුමා දෙවියන් අතර ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ගාථාවන් ප්‍රකාශ කළා. ආපහු තුසිත දෙවියන් අතරට පිටත් වුණා. දැන් බලන්න පින්වත්නි මාර්ගඵලලාභී දෙවි කෙනෙක් හැටියට තුසිත දෙවියන් අතර අනාථපිණ්ඩික දෙවියා අදටත් ඉන්නවා. අදටත් එතකොට බුද්ධ ශාසනයේ උපාසකවරු නේද මේ? එතකොට මේ උපාසකවරු තමන්ගේ ජීවිතේ ප්‍රයෝජනෙ ගත්තා. මේ බුද්ධ ශාසනය ප්‍රතිඵල ලැබුවා. ඉතින් ඒ නිසා ඒ උපාසකවරුන්ගේ ජීවිත
වල තියෙනවා අපේ ජීවිත අපේ සාමාන්‍යයෙන් අද කාලේ උපාසකවරුන්ට නැති අප්‍රමාණ ගුණ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටික ටික ඉගෙනගෙන මේ උපාසකවරු තුල තිබිච්ච ජීවිත චරිතේ අරන් අපිත් ඒවා ටික ටික පුරුදු කරගන්න මහන්සියක් ගන්න ඕනේ. දැන් බලන්න මෙතුමා මරණාසන්න මොහොතේ කෙලින්ම සුගතිය යන්න හිත හදාගත්තා නෙමෙයි. මෙතුමා ජීවිත කාලෙම ධර්මයේ පුරුදු කර කර ප්‍රධාන වශයෙන්ම මෙතුමා පුරුදු කරපු එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන හොඳ චිත්ත ප්‍රසාදයකින් ඉඳලා තියෙනවා. බලවත් චිත්ත ප්‍රසාදයෙන් ඉඳලා තියෙනවා. කිසි කෙනෙකුට හොලවන්න බැරි එකක්. ඒ චිත්ත ප්‍රසාදය ගැන ධර්මයේ සඳහන් වෙනවනේ පින්වත්නි. ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතු භිවාතේ අසම්පකම්පිය. යමෙක්ගේ සිතේ ඇති වෙන මේ චිත්ත ප්‍රසාදය හරියට පිහිටන්න ඕනේ කියනවා. පොළවේ ගැඹුරට හිටවලා. එයා ගැඹුරට හාරලා හිටවන ලොකු විශාල ගල් කුළුණක් වගේ. කොයි පැත්තෙන් හුළඟ ආවත් ඒ හුළඟට අර ගල් කුළුණ සෙලවෙන්නේ නැහැ කියනවා. තතූපමං ධම්ම වරං අදේසයි. නිබ්බාන ගාමින් පරමං දායි. ඒ වගේ කියන මේ ධර්මයේ දැකපු සෝතාපන්න ශ්‍රාවකයාගේ තියෙන ශ්‍රද්ධාව කොහෙන් ආපු හුළඟටවත් සෙලවෙන්නේ නැහැ කියනවා. ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතවල තියෙන ශ්‍රද්ධාසිත. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම අපේ ජීවිතය ඇති කරගන්න ඕනි බලවත්ම ගුණධර්මයේ තමයි. බලවත්ම දේ තමයි භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන චිත්ත ප්‍රසාදය. ඒ චිත්ත ප්‍රසාදේ තමන්ගේ බාහිර අංගත් එක්ක තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ බාහිර ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධයක් එක්ක නෙමෙයි තියෙන්නේ. හදවත ඇතුලේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිවි පුදා තියෙන එක. මේ සිරිතුමාට තිබුණේ දෙවියන්ටවත් බැරි වුණා ඒ චිත්ත ප්‍රසාදය වෙනස් කරන්න. ඊතරම් බලවත් එකක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීම ඒ චිතේ පැහැදීම තිබුණොත් කෙනෙක්ගේ ජීවිතේට ඒ චිත්ත ප්‍රසාදේ තමයි ඔහුට සසරින් එතර වෙන්න උපකාර කරන ප්‍රධානම අංගය බවට පත් වෙන්නේ. ඊළඟට එතුමන්ගේ ජීවිතයේ තිබිච්ච සීලය ඊළඟට ගැඹුරු දහම් කරුණු වටහා ගන්න තරම් නුවණ දියුණු වෙලා තිබුණා. එතකොට මේ ගැඹුරු දහම් කරුණු කියා දෙද්දී එතුමාගේ සිත ප්‍රීතියෙන් ගොල්මත් වෙලා ගියා. ඊළඟට උනා එතුමාගේ ජීවිතයේ තිබිච්ච දන් දීම අත්හැරීම. ඒ නිසා මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ජීවිතයේ තියෙන මේ අප්‍රමාණ ගුණධර්ම, නිහතමානීකම ආදී මේ ගුණධර්ම ඔබත් ටික ටික පුරුදු වෙන්න මහන්සි ගන්න පින්නත්. එතකොට යම් දවසක සුන්දර මරණයක් ඔහුට හිමි වෙයි. අවසාන මොහොතේදී සැපසහගත මරණයක් ඔහුට උරුම වෙයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවේ නම තමයි අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය ඔබ කියවලා තේ ආපහු මතක් කරගන්න අනාථපිණ්ඩික සිටුතුමාට කරපු මේ ගැඹුරු විදර්ශනා කතාව. නැත්නම් මේක කතාන්දරයක් විදිහට විතරක් මතක තියාගන්න නැතුව මෙතුමාගේ ජීවිතයේ තිබිච්ච ශ්‍රේෂ්ඨ චරිත ආපදානයි. ඒ වගේ මේ සංඝයා ගැන තිබිච්ච භාග්‍යතුන් වහන්සේ ගැන තිබිච්ච ප්‍රධාන ගෞරවය අපේ ජීවිතවලත් ඇති කරගෙන අපිටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, දැන් අපි ටික වෙලාවක් භාවනාවක යෙදෙමු. ඔබ සැහැල්ලු ඉරියව්වකින් වාඩි වෙන්න. නිවස්වල ඉන්න අය සැහැල්ලුවෙන් පහසුවෙන් වාඩි වෙන්න. ගොඩක් මේ ශරීරයේ හිර කරලා තියාගන්න නැතුව සැහැල්ලු ඉරියව්වකින් වාඩි වෙන්න. අසනීපයක් නැත්තම් හේතු වෙන්නේ නැතුව Tamanට භාවනාව පුරුදු වෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඒ නිසා අපි දැන් අද පුරුදු වෙන්නේ ධාතු මනසිකාරය. මේ ශරීරයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ගැන මෙනෙහි කිරීම. දැස් පියාගෙන මං කියන වචනයට අනුව ඔබ හිතෙන් මෙනෙහි කරන්න. සාදු සාදු සාදු. ධාතු මනසිකාර භාවනාව අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
කායානුපස්සනා භාවනාවක් හැටියටයි අපට දේශනා කොට වදාළේ. ඉතින් පින්වත්නි, මේ ශරීරයේ තියෙන මේ සතර මහා ධාතු, මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කොටස් ගැන නුවණින් මෙනෙහි කිරීමයි අපි මේ ධාතු මනසිකාර භාවනාවේදී සිද්ධ කරන්නේ. මේ ශරීරයේ හැදිලා තියෙන්නේ ධාතු කොටස් 4කින්. ඒ තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පඨවි ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ ගොරෝසු ස්වභාවයෙන් යුතු, පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුතු දේවල් වලට. ආපෝ ධාතු කියලා කියන්නේ වැගිරී යන ස්වභාවයෙන් යුතු, තෙත ගතියෙන් යුතු, ජලයේ දියවි නොපෙනී යන ස්වභාවයෙන් යුතු කොටස් වලට. තේජෝ ධාතු කියලා කියන්නේ උණුසුමට අයිති දේවල් වලට. වායෝ ධාතු කියලා කියන්නේ හමාගෙන යන ස්වභාවයෙන් යුතු දේවල් වලට. ඉතින් මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ කොටස් වලින් යුතු මේ ශරීරය ගැන ඒ ආකාරයෙන් මෙනෙහි කරමු. බුදුරජාණන් වහන්සේ උපමාවකින් අපිට වදාලා, ගව ඝාතකයෙක් හරි, ගව ඝාතකයෙකුගේ ගෝලයෙක් හරි ගව දෙනක් මරලා ඒ ගව දෙන සතරමං හන්දියක තියාගෙන ඒ ගව මස් විකුණනවා වගේ. එතකොට ඒ ගව මස් විකුණන අයට තියෙන හැඟීම තමයි මේ ගවයාගේ මස් විකුණනවා කියලා මිසක් ගවයෙක් විකුණනවා කියලා අදහසක් වුන් තුල නැහැ. ඒ වගේ මේ ශරීරයේ තියෙන කොටස් ගැන මෙනෙහි කරද්දී අපි සිහි කරන්න ඕනේ මගේ ශරීරය කියලා නෙවෙයි. මේ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස්, ආපෝ ධාතු කොටස්, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් වලට බෙදලයි අපි මෙනෙහි කරන්නේ. මේ ශරීරයේ තියෙනවා හිස් මුදුනේ කෙස්. මේ කෙස් අපි කොච්චර ලස්සනට නඩත්තු කළත්, අලංකාර කරලා තියාගෙන හිටියත්, ප්‍රිය ස්වභාවයෙන් යුතුව සරසලා පිරිසිදු කරලා තියාගෙන හිටියත්, මේ කෙස් යම් දවසක මේ හිසෙන් ගැලවිලා පොළොවට වැටෙනවා. මේ කෙස් පොළොවට වැටුණාට පස්සේ පොළොවේම කෙස් දිරදිරා ගිහින් පස් ටිකක් බවට පත් වෙලා නොපෙනී යනවා. යම් කාලයක් ගියාට පස්සේ පොළොවේ තිබිච්ච කෙස් නොපෙනී යනවා. පස් විතරක් දකින්න තියෙනවා. ඒ නිසා මේ කෙස් මහා පොළොවට සාධාරණයි. මේ කෙස් පඨවි ධාතු. මේ කෙස් පඨවි ධාතු. කෙස් පඨවි ධාතු. මේ ශරීරයේ තියෙනවා ලොම්. මේ රෝම කූප මේ ශරීරයෙන් ගැලවිලා පොළොවට වැටුණාට පස්සේ පොළොවේම දිරදිරා ගිහින් පස් ටිකක් බවට පත් වෙලා පොළොවේම නොපෙනී යනවා. මේ ලොම් පොළොවේ පස් වෙලා යම් දවසක පස් විතරක් දැක ගන්න ලැබෙනවා. ඒ නිසා මේ ලොම් පඨවි ධාතු. ලොම් පඨවි ධාතු. ලොම් පඨවි ධාතු. මේ ශරීරයේ ඇඟිලි කෙළවර තියෙනවා නියපොතු. මේ නියපොතුත් යම් දවසක පොළොවට වැටුනහම දිරදිරා ගිහින් පොළොවේම පස් ටිකක් බවට පත් වෙලා නොපෙනී යනවා. යම් කාලයකදී මේ නියපොතු දැක ගන්නට නැහැ. පස් දැක ගන්න තියෙන්නේ.
නියපොතු මහ පොළොවට සාධාරණ දෙයක්. නියපොතු පඨවි ධාතු. නියපොතු පඨවි ධාතු. නියපොතු පඨවි ධාතු. මේ ශරීරයේ තියෙනවා අපේ මුඛයේ දත්. මේ දත් කොයිතරම් ලස්සනට පිරිසිදු තියාගෙන ඉන්න අපි මහන්සි ගත්තත් යම් දවසක මේ ශරීරයෙන් වෙන් වෙලා මේ දත් පොළොවට වැටුනහම පොළොවේම පස් ටිකක් වෙලා දිර දිරා ගිහින් නොපෙනී යනවා. මේ දත් මහ පොළොවටයි සාධාරණ. දත් පඨවි ධාතු. දත් පඨවි ධාතු. දත් පඨවි ධාතු. මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම වසාගෙන තියෙන්නේ සමකින්. මේ සම මේ ශරීරයේ වසාගෙන තියෙන නිසායි මේ ශරීරයේ ඇතුලේ තියෙන අවලස්සන නොපෙනී තියෙන්නේ. ඉතින් මේ සම අපි කොයිතරම් පිරිසිදු කළත් ආලේපන දෑවත් ලස්සනට තියාගත්ත මේ සමයේ ඇත්ත ස්වභාවය තමයි යම් දවසක පොළොවට වැටුනහම පොළොවේම දිර දිරා ගිහින් කුණු වෙලා පස් ටිකක් බවට පත් වෙලා මේ හැම නොපෙනී යනවා. මේ සම මහ පොළොවට සාධාරණයි. සම පඨවි ධාතු. සම පඨවි ධාතු. සම පඨවි ධාතු. මේ ශරීරේ පුරාම තියෙනවා ශරීරයේ නොඑක් ස්ථානවල පැතිරිලා තියෙනවා මස්. මේ මස් යම් දවසක පොළොවට වැටුනහම පොළොවේම දිර දිරා ගිහින් මේ මස් පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. මේ මස් පඨවි ධාතු. මස් පඨවි ධාතු. මස් පඨවි ධාතු. මේ ශරීරයේ තියෙනවා නහරවැල්. ශරීරේ පුරාම පැතිරිලා තියෙන මේ නහරවැල් යම් දවසක මහ පොළොවට වැටුනහම දිර දිරා ගිහින් කුණු වෙලා පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. නහරවැල් පඨවි ධාතු. නහරවැල් පඨවි ධාතු. නහරවැල් පඨවි ධාතු. මේ ශරීරයේ අභ්‍යන්තරේ හැමෝගේම ශරීරවල පිහිටලා තියෙන කොටසක් තමයි ඇටසැකිල්ල. අපි එකිනෙකනාට වෙන්වෙච්ච උස මහතින් යුතු ඇටසැකිල්ලක් අපි හැමෝගෙම ශරීර අභ්‍යන්තරේ තියෙනවා. මේ ඇටසැකිල්ලත් යම් දවසක පොළොවට වැටුනහම දිර දිරා ගිහින් කාලයක් ගියාට පස්සේ කුණු වෙලා පස් බවට පත් වෙලා නොපෙනී යනවා. යම් දවසක මේ ඇටසැකිල්ල දැක ගන්නට නැති වෙලා පස් විතරක් ඉතුරු වෙන දවසක් එනවා. මේ ඇටසැකිල්ල පඨවි ධාතු. ඇටසැකිල්ල පඨවි ධාතු. ඇටසැකිල්ල පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා ඇටසැකිල්ලත් එක්ක ඇටසැකිල්ල ඇතුලේ තියෙනවා ඇට මිදුළු. ඇට ලොඳ කියලා කියනවා. ඇට ඇතුලේ තියෙනවා මස් වගේ ස්වභාවකින් යුතු දෙයක්. ඒ ඇට ලොඳත් මේ ඇටසැකිල්ලත් එක්කම දිර දිරා ගිහින් පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. ඇට මිදුළුත් පඨවි ධාතු. ඇට මිදුළු පඨවි ධාතු. ඇට මිදුළු පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා කුස අභ්‍යන්තරේ කොන්ද පැත්තට වෙන්න වකුගඩු.
වකුගඩුත් යම් දවසක පොළොවට වැටුනහම වකුගඩු දෙක නරක් වෙලා කුණු වෙලා දිරලා පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. වකුගඩු පඨවි ධාතු. වකුගඩු පඨවි ධාතු. වකුගඩු පඨවි ධාතු. මේ ශරීරයේ තියෙනවා හදවත පපු ප්‍රදේශයේ අභ්‍යන්තරයේ පිහිටලා තියෙන හදවතත් යම් දවසක පොළොවට වැටෙනවා. පොළොවේම දිරදිරා ගිහින් පස් ටිකක් බවට පත් වෙලා වකුගඩු නොපෙනී යනවා. වකුගඩු පඨවි ධාතු. වකුගඩු පඨවි ධාතු. වකුගඩු හදවත පඨවි ධාතු. හදවත පඨවි ධාතු. හදවත පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ අභ්‍යන්තරයේ කුසේ පිහිටලා තියෙන විශාල ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියට කියන්නේ අක්මාව කියලා. ඒ අක්මාවත් යම් දවසක පොළොවට වැටුනහම පොළොවේම දිරදිරා ගිහින් පස් ටිකක් බවට පත් වෙලා නොපෙනී යනවා. අක්මාවත් පඨවි ධාතු. අක්මාව පඨවි ධාතු. අක්මාව පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙන බඩදිව. කුස ඇතුලේ තියෙන තරමක් විශාලත්වයෙන් අඩු ඉන්ද්‍රියක්. බඩදිවත් පොළොවට වැටුනහම පොළොවේම දිරදිරා ගිහින් පස් බවට පත් වෙලා නොපෙනී යනවා. බඩදිව පඨවි ධාතු. මේ ශරීරයේ තියෙනවා කුස ඇතුලේ පිත්තාශය. පිත්තාශයත් පොළොවට වැටුනහම පොළොවේම දිරදිරා කුණු වෙලා ගිහින් පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. පිත්තාශයත් පඨවි ධාතු. පිත්තාශය පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා පෙනහළු දෙකක්. හුස්ම ගනිද්දී පිම්බෙන, හුස්ම හෙලද්දී ඇකිලෙන ඒ පෙනහළු දෙකත් යම් දවසක පොළොවට වැටුනහම පොළොවේම දිරදිරා කුණු වෙලා ගිහින් පස් පිඬක් බවට පත් වෙලා නොපෙනී යනවා. පෙනහළු පඨවි ධාතු. පෙනහළු පඨවි ධාතු. පෙනහළු පඨවි ධාතු. මේ ශරීරයේ තියෙනවා කුඩා බඩවැල. කුස ඇතුලේ ලණුවක් එකට කරලා හිර කරලා තියද්දී කුලි වෙලා තියෙනවා වගේ කුඩා බඩවැල මේ කුස ඇතුලේ පිහිටලා තියෙනවා. ඒ කුඩා බඩවැල යම් දවසක මහ පොළොවට වැටුනහම මහ පොළොවේම දිරදිරා ගිහින් පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. කුඩා බඩවැලත් පඨවි ධාතු. කුඩා බඩවැල පඨවි ධාතු. කුඩා බඩවැල පඨවි ධාතු. ඊළඟට තියෙනවා මහා බඩවැල. මහා බඩවැලත් පොළොවට වැටුනහම දිරදිරා ගිහින් පස් චුට්ටක් බවට පත් වෙලා නොපෙනී යනවා. මහා බඩවැල පඨවි ධාතු. මහා බඩවැල පඨවි ධාතු. මහා බඩවැල පඨවි ධාතු. අපි ගන්න ආහාරයේ කුසේ ගිහිලා තැම්පත් වෙන තැනක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට කියන්නේ ආමාශය කියලා. ආමාශයත් යම් දවසක මහ පොළොවට වැටුනහම පොළොවේම දිරදිර ගිහින් කුණු වෙලා පස් චුට්ටක් වෙලා නොපෙනී යනවා. ආමාශයත් පඨවි ධාතු. ආමාශය පඨවි ධාතු. ආමාශය පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා කාපු කෑම දිරවලා ගිහින් බඩවැල් ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒවා දුගඳින් යුක්තයි, අපිරිසිදුයි. ඒවට කියන්නේ අසුචි කියලා. ඒ අසුචිත් පොළොවට වැටුනහම පොළොවේම දිරදිරා ගිහින් පස් ටිකක් බවට පත් වෙලා නොපෙනී යනවා.
අසුචි පඨවි ධාතු. අසුචි පඨවි ධාතු. අසුචි පඨවි ධාතු. අපේ හිසේ හිස් කබල ඇතුලේ පිහිටලා තියෙනවා මොළය. මොළයත් යම් දවසක පොළොවට වැටුනහම පොළොවේම දිර දිරා ගිහින් පස් ටිකක් බවට පත් වෙලා නොපෙනී යනවා. මොළයත් පඨවි ධාතු. මොළය පඨවි ධාතු. මොළය පඨවි ධාතු. මේ විදිහට අපේ ශරීරයේ තියෙනවා ගුරුසු ස්වභාවයෙන් යුතු පොළොවට පස් වෙලා යන කොටස්. ඒවට කියන්නේ පඨවි ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වැగిරි යන ස්වභාවයෙන් යුතු දේවල්. ඒ තමයි මේ ශරීරයේ තියෙනවා පිත කියලා දියරයක්. කහපාට දුගඳින් යුතු පිත යම් දවසක මේ පිත ජලයට වැටුනහම ජලයේම දිය වෙලා යනවා. නොපෙනී යනවා. මේ පිත ජලයට සාධාරණයි. පිත ආපෝ ධාතු. පිත ආපෝ ධාතු. පිත ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා සෙම. සෙමත් ජලයට වැටුනහම ජලයේම දිය වෙලා නොපෙනී යනවා. සෙම ආපෝ ධාතු. සෙම ආපෝ ධාතු. සෙම ආපෝ ධාතු. මේ ශරීරයේ තියෙන ලේ නරක් වුණාම කහපාට දීරයක් හැදෙනවා. ඒවට කියන්නේ සැරව කියලා. අපි හැම කෙනාගේම ශරීරයේ සැරව හට අරගෙන තියෙනවා. ඒ සැරවත් අපි ජලයේ සෝදලා හැරියාම ජලයට වැටුනහම ජලයේ දිය වෙලා නොපෙනී යනවා. මේ සැරව ජලයට සාධාරණ දෙයක්. ආපෝ ධාතු. සැරව ආපෝ ධාතු. සැරව ආපෝ ධාතු. මේ ශරීරයේ පුරාම පිහිටලා තියෙන රතු පාට දීරය ලේ. මේ ලේත් යම් දවසක ජලයට වැටුනහම ජලයේම දිය වෙලා නොපෙනී යනවා. ලේ ආපෝ ධාතු. ලේ ආපෝ ධාතු. ලේ ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයේ පුරාම වැగిරෙන දීරයක් තමයි දහඩිය කියලා කියන්නේ. මේ දහඩිය සේදුවහම ජලයට වැටිලා ජලයේම දිය වෙලා නොපෙනී යනවා. දහඩිය ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙනවා හමට ඇතුලෙන් පිහිටලා තියෙන තෙල් තට්ටුවක්. ඒවට කියන තෙල් මන්දය කියලා. තෙල් මන්දයත් ජලයට වැටුනහම ජලයේම දිය වෙලා ජලයේම නොපෙනී යනවා. තෙල් මන්ද ආපෝ ධාතු. තෙල් මන්ද ආපෝ ධාතු. මේ ශරීරයේ දහඩියත් එක්කම නිකුත් වෙන දීරයක් තමයි වුරුණු තෙල් කියලා කියන්නේ. ඇලෙන ස්වභාවයෙන් යුතු තෙල් ගතියක් තියෙනවා. ඒ වුරුණු තෙල් සෝදා හැරියාම ජලයට වැටුනහම ජලයේම නොපෙනී යනවා. වුරුණු තෙල් ආපෝ ධාතු. වුරුණු තෙල් ආපෝ ධාතු. වුරුණු තෙල් ආපෝ ධාතු. ඇස් දෙකෙන් ගලන දීරයක් තමයි කඳුළු. ඒ කඳුළුත් ජලයට වැටුනහම ජලයේ නොපෙනී යනවා. කඳුළු ආපෝ ධාතු. කඳුළු ආපෝ ධාතු. කඳුළු ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙන කෙල ජලයට වැටුනහම ජලයේ නොපෙනී යනවා. ආපෝ ධාතු. කෙල ආපෝ ධාතු. කෙල ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙන සොටු ජලයට වැටුනහම ජලයේ දිය වෙලා නොපෙනී යනවා. සොටු ආපෝ ධාතු. සොටු ආපෝ ධාතු. සොටු ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයේ තියෙන දීර්ඝ ස්වභාවයෙන් යුතු දෙයක් තමයි මේ ඇට සැකිල්ලේ අස්ටිවල සංදි ස්ථාන තියෙන අතර ඒ ජොයින්ට්ස් වල පිහිටලා තියෙන දීර්ඝයක් ඇට සැකිල්ල ඇතුලේ ඒවට කියන්නේ සඳ මිදුළු කියලා.
ඒ සඳ මිදුලුත් ජලයට වැටුනහම ජලයේම දිය වෙලා නොපෙනී යනවා. සඳ මිදුලු ආපෝ ධාතු. සඳ මිදුලු ආපෝ ධාතු. සඳ මිදුලු ආපෝ ධාතු. ඊළඟට මේ ශරීරයෙන් වැగిරෙන දියරයක් තමයි මූත්‍ර කියලා කියන්නේ. මේ මූත්‍රාත් ජලයට වැටුනහම ජලයේම නොපෙනී යනවා. මූත්‍ර ආපෝ ධාතු. මූත්‍ර ආපෝ ධාතු. මෙන්න මේවා තමයි මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු කොටස්. වැగిරී යන ස්වභාවයෙන් යුතු දේවල්. ඊළඟට මේ ශරීරයේ තියෙන උණුසුමට අයිති දේවල්. මේ ශරීරයේ උණුසුම පිහිටලා තියෙනවා. මේ උණුසුම නිසා තමයි අපි කන කෑම දිරවන්නේ. ඊළඟට මේ උණුසුම නිසා තමයි අපේ ශරීරයේ ජීර්ණය වෙලා යන්නේ, දිරදිරා යන්නේ. මේ උණුසුම නිසා තමයි අපේ ආයුෂය පවතින්නේ. එතකොට මේ උණුසුම යම් දවසක අපි මරණයටපත් වීමත් සමග මේ උණුසුම ගතිය නැති වෙලා ශරීරය සීතල වෙලා යනවා. මේ ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුම් ස්වභාවයට එකතු වෙලා නැති වෙලා යනවා. මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව අන්න ඒ වගේ දෙයක්. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ ධාතුව. ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය තියෙනවා. ඊළඟට කුසේ උඩු අතට පිට වෙලා එන වාතය උගුරෙන් පිට වෙලා යනවා. ඊළඟට බඩවැල් වල තියෙන වාතය පසුපසින් පිට වෙලා යනවා. ඊළඟට ශරීරයේ තැන් තැන් වල පිටලා තියෙන වාතය තියෙනවා. කුසේ තියෙන වාතය තියෙනවා. මේ සියලුම වාත කොටස් යම් දවසක අපි මැරුණාට පස්සේ බාහිර වායෝ ධාතුවත් එක්ක එකතු වෙලා නැති වෙලා යනවා. මේ ශරීරයේ තියෙන වායු ධාතුවත් බාහිර වායු ධාතුවත් සමග එකතු වෙලා නැති වෙලා යනවා. ඒවට කියන්නේ වායු ධාතු. මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ කොටස් වලින් තමයි මේ මගේ ආත්මය කියලා අපි සලකන මේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ සියලුම දේවල් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ජලයට දිය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. උණුසුමට අයිති ස්වභාවයෙන් යුක්තයි. හමාගෙන යන ස්වභාවයෙන් අයිති. මේ සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ උතුම් ධාතු මනසිකාරය අප සියලු දෙනාටත් මේ උතුම් ධාතු මනසිකාර භාවනාව අප සියලු දෙනාගේ ප්‍රඥාව වැඩි වීම පිණිසත් ධර්මයේ අවබෝධය පිණිසත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයෙන් දරන්නේ ඉතාලියේ පදිංචි චාන්දනී දංගේ, බන්දුල පද්මසිරි, ඒ වගේම සමන්ත, සදෙව්, සාගරිකා රුද්‍රිගෝ, දේදුණු, ඉසුරි, නුවන්, ජානක, චාමර සහ යුරේෂා යන පින්වත් කලණ මිතුරු මිතුරියන් විසින් ඉතින් මේ පිරිස බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමේ පුණ්‍යානුමෝදනාවෙන් අපි පළමු කොටම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ ඒ වගේම ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය කර්මයේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම භාවනාවෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස දීර්ඝායුෂ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් බලාපොරොත්තු වෙනවා නාපෝලි කල්යාණ මිත්‍රයන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ඉතින් මේ නාපෝලි නගරේ සිටින ධර්මයේ සිරිනේ කල්යාණ මිත්‍රයන් නමින් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අයිති වෙලා
ඒ අයගේ පරලෝ ජීවිත සපවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මාළනී මහත්මියගේ සුජීවත්ව සිටින ඇසලින් මෑණියන්ට, ඒ වගේම සියලුම නාපෝලි නගරේ වාසය කරන කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටත්, එහෙම පවුල්වල සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මාළනී මහත්මියගේ ඒ ඇසලින් මෑණියන්ටත්, ඒ කල්යාණ මිත්‍රයන්ගේ සියලුම පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු කල්යාණ මිත්‍ර පිරිසගේ රැකිරක්ෂා කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට ආශිර්වාද කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාගේ රැකිරක්ෂා ආදී කටයුතු සුවසේ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන්ද එකසේ උපකාර වෙත්වා. ඒ වගේම මේ නාපෝලි නගරයේ මෙන්ම ලෝකේ පුරා පැතිරී ඇති මේ භයානක වසංගත තත්ත්වයේ ඊතා ඉක්මනින් වහවහ දුරු වීම පිණිස මේ ධර්ම දාණයෙන් රැස් කරපු පුණ්‍යානුභාවයේද එකසේ හේතු වේවා කියලා අපි සෙත් පතනවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඉතාලියේ පදිංචි චාන්දනී දංගේ බන්දුල පද්මසිරි සමන්ත සදෙව් සාගරිකා රොඩ්රිගෝ දේදුණු ඉසුරි නුවන් ජානක චාමර සහ යුරේසා යන මේ පින්වත් කලන මිතුරු මිතුරියන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පවුල්වල සිටින ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දීර්ඝායු සැප සැලසේවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනක් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූප වාහිනිය ලක්දිව ගුවන්විදුලියේ සමගාමී විකාශයක් විදිහට ඉරිදා දවසේ පින්වත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්මාසනයට වැඩම කරමින් ඉතා සුමිරි වූ දහම් පරයයක් අප වෙනුවෙන් දේශනා කොට වදාළ මහමෙවුනාව භාවනාසපු වාසයේ පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අප සියලුම දෙනා පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත් භාවය වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගෞතම බුදුසසුන පුරාවටම උතුම් වූ කලන මිතුර ඇසුර ලැබමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් ඔබ වහන්සේට එකලෙසම අනුමෝදන් වෙන්නට කියලා මේ ධර්ම දේශනාව නරඹපු ශ්‍රවණය කරපු ලක්ෂ සංඛ්‍යාත සොපින්වතුන් සියලුම දෙනා මේ මොහොතේ එක්ව ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. විවේකී ඉරිදා දවසේ රූපවාහිනී කලන මිතුරු ගුවන්විදුලි කලන මිතුරාණන් එක්ව ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් මේ විදිහට අවසන් කරන්නටයි අපි ඔබගෙන් අවසර පතන්නේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්ම දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි චාන්දනී දංගේ බන්දුල පද්මසිරි සමන්ත සදෙව් සාගරිකා රොඩ්රිගෝ දේදුණු ඉසුරි නුවන් ජානක චාමර සහ යුරේෂා කියන පින්වත් කලන මිතුරු මිතුරියන් පිරිස විසින්. පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ දායකත්ව දේශනාවක් වෙනුවෙන් මෙවන් වූ වැඩසටහනක් වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නට ලබන ඉරිදා දවසේ උදෑසන 8ට මෙවන් වූ ඔබේ ජීවිතයේ සුපහන් භාවයේ උදෙසා මෙවන් වූ වැඩසටහන් තිලින කරන්නට රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරු ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව ගුවන්විදුලිය නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා කොරෝනා වසංගතය නිසාවෙන් පීඩාවටපත් වූ ඔබේ ජීවිතයට, ඔබේ මනසට යම් සහනයක් ධර්මයේ තුලින් එකතු කරගන්නටයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ගෞරවනීය මඟ පෙන්වීම යටතේ මෙවන් වූ වැඩසටහනක් පින්වත් ඔබට තිලින කරන්නට අප කටයුතු කළේ. ඉතින් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් අපට කතා කරන්නට 071 232 88 87 071 232 88 87 011 571 471 011 571 471 යන දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වෙලා ඒ පිළිබඳව තොරතුරු විමසන්නට
පුළුවන්කම තිබෙනවා. ඒ වගේමයි පිනත් ඔබට අපි සිහිපත් කරනවා යලිත් ලබන ඉරිදා දවසෙත් අපි මේ විදිහටම ඔබත් එක්ක එකතු වෙනවා. අද දවසේ සවස් 3 සිට 4 දක්වා උතුම් වූ දහම් සාකච්ඡාව සජීවී මැදිරියේ සිට පිනත් ඔබට තිලින කරන්නටත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ධර්මයේ අධ්‍යයනය කිරීමේදී ශ්‍රවණය කිරීමේදී ඔබට වටහා ගන්නට අපහසු තැනක් තිබුණා නම් ඔබ එය සඳහන් කරගෙන තිබුණා නම් ඔබට පුළුවන් තව සුළු මොහොතකින් අපත් සමගින් එකතු වෙලා පින්වත් ස්වාමීන් වහන්සේට ඔබේ ගැටලුව ඉදිරිපත් කළ ඒ වෙනුවෙන් පිළිතුරක් ලබා ගන්නට කියන කාරණාවත් සිහිපත් කරනවා. එහෙමනම් අද දවසේ අපත් එක්ක එකතු වෙලා සිටපු සියලුම දෙනාට උතුම් වූ තෙරුවනේ අනන්ත ආනුභාවය ධාර්මික දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් අපි සවස් 3ට මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් කෙටි වේලාවකට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.